අද අපි කතා කරන්නේ එදා කතා කර හිටපු මාතෘකාවේ ඉතුරු ටික මානව සම්පත් සැලසුම් කරණය. හරියට මේ වෙනකොට මම මානව සම්පත් කල්පනාකරණයේ මාතෘකා කීපයක් කතා කරා. රැකියා නිර්මාණය, රැකියා විශ්ලේෂණය, ඒ වගේම ආකර්ෂණය, තෝරා ගැනීම, බඳවා ගැනීම සහ අනුස්ථාපනය. ඊළඟට මානව සම්පත් සැලසුම් කරණය, මෑන් පවර් ප්ලෑනින්. ඒක අපි එදා කතා කරගෙන ගියා. අවසානයේදී අපි ආවේ මෙන්න මෙතෙන්ට. සැලසුම් කරන ආකෘතිය මේකේ කුසලතා මානව සම්පත් ඉල්ලුම තක්සේරු කරන්න කොහොමද, මොනවද බලන සාධක, ඊළඟට කරන්නේ කොහොමද කියන එක, ක්‍රියාමාර්ග, ට්‍රෙන්ඩ් ඇනලිසිස්, මැනේජර්ස් එස්ටිමේට්ස්, මේ දෙකෙන් තමයි ඉල්ලුම තක්සේරු කරන්නේ. කොච්චර ප්‍රමාණයක් මානව සම්පත අනාගතයේදී ආයතනයට අවශ්‍යද කියන එක. ඊළඟට සැපයුම තක්සේරු කිරීම, මේකදී අපි බාහිර අභ්‍යන්තර ක්‍රම දෙකෙන්ම බඳවා ගැනීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර බාහිරව අභ්‍යන්තර කරනවා නම් කොහොමද කරන්නේ? ඒක පළවෙනි එක තමයි ස්කිල් ඉන්වෙන්ටරි, කුසලතා ඉන්වෙන්ටරියක් හදන්න ඕන. ඒක කරන්නේ කළමනාකරන ශ්‍රේණි වලට පහළ ශ්‍රේණිවල සේවකයන් වෙනවා. සියලුම සේවකයන්ගේ නම, වයස, ආයතනය තුල සේවා කාලය, ඒගොල්ලන්ගේ රැකියා නාමය, කරපු දේවල්, දැනට කරන දේවල්, ඒ සියලු දේවල් අන්තර්ගත වෙලා පුහුණුව ලද ඒවා සියලුම කරුණු අන්තර්ගත වෙන්න ඕනේ කුසලතා ඉන්වෙන්ටරියට. ඊළඟට අපි කළමනාකරන ඉන්වෙන්ටරියක් හදනවා. මේ තොරතුරුවට අමතරව කළමනාකරුවන් සහ ඉහළ ශ්‍රේණිවල අය මේ තොරතුරුවට අමතරව ඒගොල්ලන්ගේ තියෙන්න ඕන මොනවද හඳුන්වා දීපු කළමනාකරන ක්‍රමවේදයන්. ඒ වගේම එයා පාලනය කරන අයවැය කොච්චරද, පාලනය කරන සේවක සංඛ්‍යාව, හම්බෙච්ච කළමනාකරන පුහුණුවීම, අන්න ඒ වගේ සියලුම තොරතුරු අඩංගු වෙච්ච ඉන්වෙන්ටරියක් හදනවා. ඒක කළමනාකරන ඉන්වෙන්ටරිය. ඒතර ඒක අභ්‍යන්තර සේවකයන් වෙනුවෙන් තමයි කරන්නේ. ඒතර අපිට හඳුනා ගන්න පුළුවන් අභ්‍යන්තර වෙන සේවකයාගේ තරාතිරම කොහොමද කියලා මේ ඊළඟට රිප්ලේස්මන්ට් එක කරන්න ආවොත්. ඒ වගේම ප්‍රතිස්ථාපන වගුව, මම එදා අවසානයේ වශයෙන් සාකච්ඡා කරා ප්‍රතිස්ථාපන වගුවක් කියන්නේ මොකක්ද කියන එක. ඒකේ සෑහෙන මට්ටමකට පල්ලෙහාට නිකන් පූර්වයෙන් සකස් කරගන්න ඕන. කලින් සකස් කරගන්න ඕන. යම්කිසි කෙනෙක් ඉවත් වුණොත්, ඉවත් වෙන්න පුළුවන් හේතු කීපයක් තියෙනවා ආයතනයේ. පළවෙනි එක විශ්‍රාම යාම, දෙවෙනි එක ඉල්ලාස්වීම, තුන්වෙනි එක ඒ පුද්ගලයාගේ මරණය නිසා ඇති වෙන්න පුළුවන්, හතරවෙනි එක ඒ පුද්ගලයාව වෙන තැනකට මාරු කරන ප්‍රොමෝෂන් එකක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා, දඬුවම් මාරුවක් හෝ මොන හරි හේතුවක් නිසා පුද්ගලයාව එතනින් මාරු කරොත් ඔන්න කියන කරුණු හතර යටතේ අභ්‍යර්ථයක් ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ තියෙන අභ්‍යර්ථව ඉක්මනින්ම පුරවන්න ඊළඟට ඉන්න පුද්ගලයා කවුද කියන එක හඳුනගන්න එක තමයි ප්‍රතිස්ථාපන වගු වලින් සඳහන් කරන්නේ. අනිත් එක අනුප්‍රාප්ති සැලසුම්. එතන අනුප්‍රාප්ති සැලසුම් අපි කතා කරනවා ඉදිරියේදී සක්සෙෂන් ප්ලෑනින් ගැන. ඒනෝ අවබෝධ කරගන්න පුළුවන්. ඒකෙදි අනුප්‍රාප්තිකයන් සකස් කරන්න ඕන. ඒකෙදි හඳුනා ගැනීම විතරක් නෙමෙයි අනුප්‍රාප්තිකයන් සකස් කරනවා. මේ ඒ තනතුරු වල පුරප්පාඩය තියෙනොතින් ඒවා පුරවන්න පුද්ගලයන්ව සකස් කරනවා. ඒක විශේෂ වැඩපිළිවෙලක් කළමනාකරන මානව සම්පත් කළමනාකරන ක්‍රියාවලිය. එක්ක අනුප්‍රාප්තික සැලසුම් වලින් අපි අභ්‍යන්තරව හඳුනා ගන්නවා ඊළඟට එන පුද්ගලයා, එතෙන්ට එන පුද්ගලයා කවුද කියලා. අපි බාහිර ගත්තොත් බාහිර බඳවා ගැනීම රජයේ ප්‍රතිපත්ති තියෙනවා. ඒ අනුව අපිට බඳවා ගැනීම කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම නව දැනුම ලබා ගන්න නම් අපිට ඒ ශිෂ්ඨ වලින් හොයලා බලලා අපිට අවශ්‍ය පුද්ගලයන් බඳවා ගන්න ඕන. ඒ වගේම තමයි සේවකයන් ආයතන වලින් සේවක චලනය, ලේබර් මූව්මන්ට්. සේවකයන් සමහර ආයතන වලින් ඉවත් වෙනවා. ඒතර ඒ අවස්ථාවේදී අපි බලලා බඳවා ගන්න ඕන. අනිත් එක තමයි රට තුළ දින විරැකියා අනුපාතය අනුව යම්කිසි බාහිරින් බඳවා ගැනීමක් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒ අනුව අපිට පුළුවන් බාහිරින් සේවකයන් ලබා ගන්න, අභ්‍යන්තරව සේවකයන් ලබා ගන්න. කොහොමද අපි කරන්නේ? අපේ මෙන්න මේ
නිර්වචනයට අනුව ඩෙෆිනිෂන් එකට අනුව අවශ්‍ය දේ තමයි කරන්නේ. ආයතනයට අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය කුසලතා අවශ්‍ය ස්කිල් එක සහ අවශ්‍ය ප්‍රමාණයෙන් ආයතනයට සේවකයන් ලබා ගැනීම තමයි මානව සම්පත් සැලසුම් කරණය කියලා කියන්නේ. ඒක අපිට අනවශ්‍ය විදිහට ගොඩ ගහ ගන්නෙත් නෑ, අවශ්‍ය නැති වෙලාවට ගන්නෙත් නෑ, අවශ්‍ය නැති ස්කිල් එක ගන්නෙත් නෑ. බාහිරින් බඳවා ගත්තත් අභ්‍යන්තරින් බඳවා ගත්තත් ඔන්න ඔය කියන නිර්ණායක තුන සම්පූර්ණ වෙන්න ඕන අපේ ලබා ගන්නා සේවකයාගේ. එතන අපි බලමු මේ දෙක ඉල්ලුමයි සැපයුමයි තක්සේරු කරාම අපි ඒක බැලන්ස් කරන්න ඕන, තුලනය කරන්න ඕන. අපි හිතමුකෝ ඉල්ලුම වැඩි සැපයුම අඩුයි, අපිට අවශ්‍ය සේවකයෝ නැහැ. එක්කෝ සැපයුම වැඩි ඉල්ලුම අඩුයි, ආයතනය ඇතුලේ වැඩිපුර සේවකයෝ ඉන්නවා, නමුත් අවශ්‍යතාවය එච්චර නැහැ. ඒතර එක එක ක්‍රියාකාරකම් කරලා අපිට පුළුවන් මේක තුලනය කරන්න. ඒතර ප්‍රශස්ත ඔප්ටිමම් HR කාඩ් එකක්. එහෙම නැත්නම් ප්‍රශස්ත මානව සම්පත් බලකායක් ආයතනය තුළ සිටීම තමයි ආයතනයේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂමවත් ඵලදායීවත් කරන්න උදව් වෙන්නේ. එහෙම නැත්නම් ඉන්නේ ආයතනයේ එක්කෝ පිරිවැය වැඩි වෙනවා, සේවකයෝ වැඩි වුණාම, එහෙම නැත්නම් කාර්යඵල සාධනය ඵලදායීතාවය පිරිහෙනවා, සේවකයෝ අඩු වුණාම අවශ්‍ය කාර්යයන් කරන්න පුද්ගලයෝ නැති නිසා. අපි බලමු සේවකයෝ වැඩි අවස්ථාවක අඩු අවස්ථාවක කොහොමද මේ ගන්න ක්‍රියාමාර්ගය. කියන්නේ මානව සම්පත් ඉල්ලුම වැඩි සැපයුම අඩුයි. මේ වගේ අවස්ථාවකදී ඉස්සෙල්ලම කරන්න පුළුවන් දේ තමයි. ඒතර මේකේ වැඩි කිරීම කියන එකේ ඔයගලන්ට පේනවා ඇති අතිකාල බැහැරින් ඉටු කරවා ගැනීම, නැවත කැඳවීම, ඔය වගේ පල්ලෙහාට යනවා ස්ථිර කියන බදවා ගැනීම වෙනකම්. ඒතර පිරිවැය ගත්තාම පිරිවැය උඩ ඉඳන් පල්ලෙහාට යනකොට එන්න වැඩි වෙනවා. අපි කොස්ට් එක මැනේජ් කරනවා නම්, පිරිවැය මැනේජ් කරනවා නම් ආයතනය ඇතුලේ අපි මේ වයින් කරන්න ඕන මොකද්ද කියන එක පිළිබඳව අපි තීරණය කරනවා. ඉතින් දැන් මෙතන තියෙනවා බඳවා ගැනීම ස්ථිර කියලා. ඒතර ඒ අනිවාර්යයෙන්ම දැන් මෙතන මේ රාජ්‍ය ප්‍රතිපත්ති, විරකේ අනුපාතය, ඒ වගේ සමාජමය තත්ත්වයන් සහ රජයේ තත්ත්වයන් සලකා බලලා අපිට සමාජලාට ස්ථිර බඳවා ගැනීම සිද්ධ කරන්න වෙනවා ආයතන වලට. කොහොම වුණත් ආයතන මානව සම්පත් පිරිවැය අවම කරගන්න ආකාරයට තමයි මේ අදාළ පුද්ගලයන්ම බඳවා ගන්න ඕන. මානව සම්පත් ඉල්ලුම වැඩි, සැපයුම අඩු අවස්ථාවලදී කරන්න පුළුවන් එක තමයි ඉන්න සේවකයන් ලවා පළවෙනිම එක තමයි අතිකාල සේවා ඉටු කර ගැනීම. ඒගොල්ලන්ගේ සාමාන්‍ය රාජකාරී වෙලාවට අමතරව කාලයක් ඒගොල්ලව සේවය ඉටු කරවා ගැනීම කරන්න වෙන්නේ මානව සම්පත් සැපයුම අඩු අවස්ථාවක. හරි. ඒතර යම්කිසි ආයතනයක ඊළම මානව සම්පත්, ඒ කියන්නේ මේ හියුමන් කාඩ් එක, ලේබර් කාඩ් එක වැඩි අවස්ථාවක එතන අතිකාල කරනවා කියන්නේ දුර්වල මානව සම්පත් කළමනාකරණයක් තමයි තියෙන්නේ. ඒක පිරිවැය වැඩිවීමට හේතු වෙනවා. හරි. අනිවාර්යෙන්ම ඒ අදාළ කාල සීමාව තුල සේවකයාට දීලා තියෙන කාල සීමාව දැන් බැංකුවල ගත්තොත් උදේ 8යි හවස 4:45යි අතර කාල සීමාව තුල සේවකයා රාජකාරී ඉටු කරන්න ඕන. ඒක සමහර රාජකාරී තියෙනවා ඊට පස්සේ අවස්ථාවකදී ඇටෙන්ඩ් වෙනවද IT එකේ මොනවා හරි. ඉතින් මේ වගේ අවස්ථාවකදී කරන්න ඕන ෂිෆ්ට් වර්ක් එක. හරි. ඒතර එවැනි සේවකයෙක් උදේ 8 ඉඳන් නෙමෙයි රාජකාරියට ගෙන්නන්න ඕන. එයාගේ පැය 8:00 හරි 9 හරි කව වෙන විදිහට වෙනත් වෙලාවක තමයි යාව ගෙන්නන්න වෙන්නේ. මට රාත්‍රී රාජකාරී, රාත්‍රී වැඩමුර කරන්න වෙන වෙලාවල් තියෙනවා. උදාහරණ හෙදියන්, සෞඛ්‍ය අංශයේ සේවකයන්. ඉතින් එවැනි අවස්ථාවලදී පුළුවන් තරම් සේවකයාගේ රාජකාරී වෙලාව වෙනස් කරලා අර අතිකාල කියන එක අවම කරගන්න උත්සාහ කරනවා. එයාගේ සාමාන්‍ය රාජකාරියක. ඒතර රාත්‍රී සේවය සඳහා අමතර දීමනාවක් ගෙවනවා. ඒක අර අතිකාල තරම් ඉහළ එකක් නෙමෙයි. එහෙම තමයි පිරිවැය අවම කරගන්නේ. කොහොම වුණත් අතිකාල සේවය යොදවන්නේ යම් ආයතනයක මානව සම්පත් සැපයුම කාඩ් එක අඩු අවස්ථාවක, ඉල්ලුම වැඩි කාඩ් එක අඩු අවස්ථාවක. දෙවෙනි කාර්යය තමයි අවුට්සෝස් කරන එක. ඒතකොට සමහර රාජකාරී අවුට්සෝස් කරනවා. ඒතකොට ආයතනයේ තියෙන බැඳීම අඩුයි. අවුට්සෝස් කරනකොට ඒ සේවය අපි සපය ගන්නවා.
දැන් උදාහරණයක් සමහර අත්‍යවශ්‍ය නොවන දැන් අවුට්සෝස් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ආයතනයකට ඒගොල්ලන්ගේ කෝ කම්පීටන්සි එකෙන් පිට කරගන්න රාජකාරී. දැන් බැංකුවක් ගත්තොත් ඉතින් බැංකුවේ කෝ කම්පීටන්සි එක තමයි ණය ලබා දීම. හරි? ගණන්දුනකරුවන්ට ණය ප්‍රදානය. දැන් අපි ඒක දෙන්නේ නෑ අවුට්සෝස් කරන්න ඒ රාජකාරී. අපි ගොඩක් වෙලාවට අවුට්සෝස් කරන්නේ ඒකට පරිබාහිරව සපෝටිව් සර්විසස් එක්සැම්පල් කෑෂ් ට්‍රාන්ස්පෝර්ට්. right security service ඊළඟට ඔය letter dispatchment ලිපි ලේඛන බෙදා හැරීම තව ඔය statements right current account monthly statement වගේ ඒවා බෙදා හැරීම ඒවා ප්‍රධාන රාජකාරියට ඍජුව සම්බන්ධ නැති දේවල්. ඒ වගේ අවස්ථාවකදී ඒවා අවුට්සෝස් කරගන්න පුළුවන්. ඒකට ආයතනයේ අභ්‍යන්තර සේවකයන් යොදවා ගන්න එක වළක්වලා බාහිරින් ඊට වඩා අඩු ගානකට ඒකට අඩු වෙන්න ඕන. දැන් මේ අවසානය තමයි මේකෙදි ස්ථිර සේවකයන් බඳවා ගැනීම. ඒතර ස්ථිර සේවකයෙක් බඳවාගෙන දරන පිරිවැයට වඩා අඩු වෙන්න ඕන මේ උඩ දේවල්. ඒවට වඩා උඩ දේවල් අතිකාල කිරීම හෝ බැහැරින් කර ගැනීම වැඩි නම් තේරුමක් නැහැ. ඒක මේ ඊට වඩා හොඳයි අලුතෙන් සේවකයන් බඳවා ගන්න එක. ඒක දෙවෙනි එක බැහැරින් කරා ගන්න පුළුවන් අපිට මානව සම්පත් සැපයුම අඩු අවස්ථාවකදී කාඩ එක අඩු අවස්ථාවකදී. තුන්වෙනි එක තමයි නැවත කැඳවීම. එතකොට පැරණි සේවකයන් රිටයර් වෙච්ච සේවකයන් නැවත කැඳවන්න පුළුවන් తాවකාලික පදනම මත යම්කිසි කාලයක් සඳහා සේවය කරන්න. ඒගොල්ලන්ගේ සේවය ලබා ගන්න. එතකොට ඒකත් පිරිවැය අඩුයි සාපේක්ෂව. ඊළඟ එක තමයි බඳවා ගැනීම කරන්න පුළුවන් తాවකාලික පදනම මත. తాවකාලික පදනම මත යම්කිසි කාලයකට. එහෙම නැත්නම් ස්ථිර සේවකයන් බඳවා ගැනීම කරන්න පුළුවන්. ඒක තමයි පිරිවැය ඊටාම වැඩිම කාර්යය. ඒතකොට ඒකෙදි බැඳීම් ගොඩක් ඇති වෙනවා සේවකයාත් එක්කලා ආයතනයට. ඒතකොට ආයතනය තුළ සේවකයා රිටයර් වෙනකම්ම අවශ්‍ය දේවල් සේවකයා වෙනුවෙන් කරන්න වෙනවා. ඒක පිරිවැය ඉහළ කාර්යයක්. නමුත් අනෙකුත් ප්‍රතිපත්ති රජයේ ප්‍රතිපත්ති සහ විරකියාව ආයතනීය ප්‍රතිපත්ති අනුව එම බාහිරින් ස්ථිර සේවය සඳහා බඳවා ගැනීම කරන්න වෙනවා. කළ යුතුයි. තව එකක් මේකට එකතු කරන්න ඕන අනිත් එක තමයි යන්ත්‍ර මගින් ප්‍රතිස්ථාපනය. ඒතර සමහර සේවාවන් අපිට පුළුවන් යන්ත්‍ර වලින් ප්‍රතිස්ථාපනය කරන උදාහරණ කවුන්ටර් සේවාව, ටෙලර් යන්ත්‍රයක්, ATM යන්ත්‍රයකින් රීප්ලේස් කරන්න පුළුවන්. ATM යන්ත්‍රයකින් රීප්ලේස් කරන්න පුළුවන්. ඒතර එතකොට එතෙන්ට පුද්ගලයෙක් යොදවන්න ඕනේ නැහැ. ATM යන්ත්‍රයක් යොදවලා ඒ කෑෂ් ඩිපොසිට් විත්ඩ්‍රෝවල්ස් දෙක කරන්න පුළුවන්. ඒතර ඒවා සමහර සේවාවන් පුළුවන් අපිට යන්ත්‍ර මගින් ප්‍රතිස්ථාපනය යාන්ත්‍රීකරණය. මානව සම්පත් සැපයුම අඩු අවස්ථාවකදී කරන්න පුළුවන් මොන ඔය ක්‍රියාකාරකම් ටික. අපි බලමු මානව සම්පත් සැපයුම වැඩි අවස්ථාව. ඒ කියන්නේ ඉල්ලුමට වඩා සැපයුම වැඩි ආයතනය තුල වැඩිපුර කාඩ එකක් ඉන්නවා. කාඩ එක වැඩියෙන් ඉන්නවා. නමුත් එච්චර අවශ්‍ය නැහැ. ඒතර පළවෙනිම දේ තමයි අතිකාල සේවය නවත්තන. ඒතර මේකෙදි දැන් අපි සේවකයෝ සේවයෙන් ඉවත් කරන එකට නෙමෙයි ඉස්සෙල්ලා යන්නේ. මේ සේවක මොකද සේවයෙන් ඉවත් කරන එක ඇත්තට පහසු කාර්යයක් නෙමෙයි ලංකාව වගේ රටක විශේෂයෙන්ම. ඒ අනිවාර්යයෙන්ම මේ සේවකයාව බඳවාගත්තොත් එහෙම ස්ථිර සේවය මත ඕ රිටයර් වෙනකම් හෝ වෙනත් හේතුවක් නිසා ඉවත් කරනකම් සේවකයාව දරා ගන්න සිද්ධ වෙනවා ආයතනයට. ඒ නිසා ආයතනයට යම්කිසි මට්ටමකින් සේවකයාව රඳවා ගන්න වෙනවා. ඒතර ඒ පිරිවැය සලකලා බලලා අනිත් දේවල් අඩු කරන එක කරන්න පුළුවන්. අනිත් දේවල් කියන්නේ දැන් අතිකාල සේවය නවත්තන්න පුළුවන් ආයතනයකට. අනිවාර්ය අතිකාල සේවය කියලා එකක් නැහැ ආයතනවල. අවස්ථාවේ හැටියට ඒක කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ තමයි ස්ටාෆ් කාඩ් එක වැඩි නම් අතිකාල සේවය නවත්තලා ඒ කාර්යයන් අර වැඩිපුර ඉන්න සේවකයන්ට බෙදලා දෙන්න ඕන සාමාන්‍ය රාජකාරී වෙලාව තුළ සිදු කරන්න. ඒක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්, කළ යුතු දෙයක්. මොකද ඒක එක්තරා විදිහක දුර්වලතාවයක් ආයතනයේ. අපි දැන් SWOT ඇනලිසිස් එකේදී ආයතනයේ සේවක සංඛ්‍යාව වැඩි, කරන වැඩ ප්‍රමාණය අඩු නම් ඒක සේවකයන්ගේ ශ්‍රම ඵලදායීතාව.
ලේබර් ප්‍රොඩක්ටිවිටි එක. එහෙම නැත්නම් එම්ප්ලොයී ප්‍රොඩක්ටිවිටි එක අඩුයි. එහෙමනම් අපිට කරන්න සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ වැඩ ටික බෙදලා දෙන්න. ඊළඟ එක තමයි අවුට්සෝස් කරලා තියෙන රාජකාරී ඒ අභ්‍යන්තර වැඩිපුර ඉන්න සේවකයන් ලවා ඉටු කර ගැනීම. මොකද ඒ සේවකයන්ට රාජකාරී කරත් නොකරත් වැටුප් සහ අනිකුත් දීමනා ගෙවන්න වෙනවා. එhmenan මේ බාහිරින් කරන දේවල් සේවකයන් ලවා කරව ගන්න ඕන. එතකොට తాවකාලික පදනම මත අරන් ඉන්න සේවකයන් අනියම් සේවකයන් හිම ඉවත් කිරීම ලේ ඕෆ්. ඉවත් කිරීම කරන්න පුළුවන් මානව සම්පත් සැපයීම වැඩි අවස්ථාවකදී. ඊළඟ එක තමයි ස්ථිර සේවකයන් ඉවත් කිරීම විශ්‍රාම ගැන්වීම. විශ්‍රාම ගැන්වීම කියන්නේ මේක ඇවිල්ලා VRS voluntary ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට ඉඩ දීම. ඕනම ඉතින් විශ්‍රාම වයසටම පුද්ගලයෙක් විශ්‍රාම ගන්න ඕන. නමුත් මෙතනදී කරන්නේ මොන හරි පැකේජ් එකක් සකස් කරලා අවුරුදු 55ට පෙර විශ්‍රාම යාමට අවස්ථාව සැලසලා දෙනවා. ඒකෙන් වැඩිපුර ඉන්න සේවකයන් අවම කරගන්න පුළුවන්, අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔය හැම ක්‍රියාකාරකමකම වාසිය අවාසිය තියෙනවා. පළපුරුදු සේවකයෝ මේ අවස්ථාවේදී විශ්‍රාම මාර්ගයට වෙන තැනකට යන්න පුළුවන්. ඒතර ආයතනය තුල කොම්පිටන්සි එක තියෙනවා. පළපුරුද්ද දක්ෂතාවය හැකියාව තියෙන සේවකයන්ගේ අඩුවක් ඇති වෙන්න පුළුවන්. ඒ පැත්තෙන් සේවකයෝ ඉවත් වෙන ආයතනයට අවාසි සහගත වෙන්න පුළුවන්. ඒතර මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මාජිනල් සේවකයෝ. ආන්තික ඉහළ ඵලදායීතාවයක් නැති සේවකයෝ ඉවත් කරන්න තමයි. ඒගොල්ලන්ට යම්කිසි පැකේජ් එකක් දීලා ඉවත් වෙන්න ඉඩ අරිනවා. ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට ඉඩ දෙනවා. මේ විදිහට තමයි මානව සම්පත් අතිරික්තයක් තියෙන අවස්ථාවක මානව සම්පත් අතිරික්තයක් තියෙන අවස්ථාවක මානව සම්පේ අතිරික්තය අඩු කරන්න ඕන ක්‍රියාමාර්ගය. උඩේක මානව සම්පත් ඌනතාවයක් සේවකයෝ හිඟ අවස්ථාවකදී කරන්න ඕනේද යට ඒක සේවකයෝ වැඩි අවස්ථාවකදී කරන්න ඕනේද? මේ විදිහට තමයි මානව සම්පත සැලසුම් කරන්නේ අපි අන්නර කියපු නිර්වචනය පරිදි. අවශ්‍ය වන අවස්ථාවල අවශ්‍ය වන ක්වලිටියෙන් යුක්ත කුසලතාවයුක්ත සේවකයන් අවශ්‍ය ප්‍රමාණයෙන් ගන්න ඒක කරන්න පුළුවන් ඒ විදිහට කටයුතු කරොත් විතරයි. පැහැදිලිද? රයිට්. අපි නම් ඊළඟට යමු. ඊළඟ මානව සම්පත් ක්‍රියාකාරකම. අපි රැකියා නිර්මාණය කරා සේවකයෝ බඳවා ගත්තා. හරි. මානව සම්පත් සැලසුම් කළා යනු සේවකයෝ බඳවා ගත්තා. දැන් මේගොල්ලෝ රාජකාරී කරනවා. දැන් ස්ථිර සේවයට අන්තර්ගත කළා. මේගොල්ලෝ දැන් රාජකාරී කරනවා. රාජකාරී කරනකොට මේ කරන රාජකාරී ප්‍රමාණය ආයතනයේ බලාපොරොත්තු වන ප්‍රමාණයද කියලා බලාගන්න ක්‍රමයක් තියෙන්න ඕන. දැන් ආයතනය උපාය මාර්ගික සැලසුම් ස්ට්‍රැටජික් ප්ලෑන් හදලා ඉදිරි අවුරුදු 3 4 5 කාලයේදී ආයතනය කොතෙන්ටද යන්නේ කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන උපාය මාර්ගික සැලැස්ම. ඒ උපාය මාර්ගික සැලැස්මේ ඉලක්ක අත්පත් කරගන්න නම් ආයතනයේ සේවකයන් විශේෂයෙන්ම සේවා සපයන ආයතනවල ඒකට අදාළ වෙන පරිදි රාජකාරී කරන්න ඕනේ. ඒකට අදාළ පරිදි රාජකාරී කරොත් තමයි අර උපාය මාර්ගික සැලැස්මේ ඉලක්ක අත්පත් කරගන්න පුළුවන්. එහෙනම් යම්කිසි ආකාරයකට සේවකයෝ පර්ෆෝම් කරන්න ඕන. කාර්යඵල සාධනය පෙන්වන්න ඕන. නේ? ඒක ඒ විදිහට වෙනවද නැද්ද කියන එක බලන මානව සම්පත් ක්‍රියාකාරකම තමයි කාර්යඵල ඇගයීම. performance appraisal. ඒක ගොඩාක් දේවල් වලට සම්බන්ධ වෙනවා. නමුත් මූලිකවම කාර්යඵල ඇගීම කියන්නේ සේවකයා විසින් සිය රැකියාව ඵලදායී ලෙස ඉටු කරන්නා වූ ප්‍රමාණය නිශ්චය කරන ක්‍රියාව. ඒතර ඵලදායී කියන්නේ අපේ ඉලක්කගත අරමුණු සේවකයා විසින් ලබා දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. මෙම ප්‍රමාණය ආයතනය විසින් උපක්‍රමික සැලසුම් කරන්නේදී උපක්‍රමික අරමුණු සපුරා ගන්න ලැබීම අරමුණු කරගෙන එක් පුද්ගලයන් විසින් සපුරාගත යුතු ඉලක්ක වලට සාපේක්ෂව මනිනවා. එක තනි පුද්ගලයා මොනතරම් ඉලක්ක ප්‍රමාණයක් අත්පත් කර ගන්නවද සාමූහිකවම සේවක සියලු දෙනාම එකතු වුණාම අර උපාය මාර්ගික සැලැස්ම ඉලක්ක අත්පත් කර ගන්නවා.
ඉතින් මේක නිශ්චිත කාලයක් තුළ මයින්න ඕන මේක මාසයක් වෙන්න පුළුවන් මාස 6ක් වෙන්න පුළුවන් අවුරුද්දක් වෙන්න පුළුවන් සාමාන්‍ය අවුරුද්දක වගේ කාලයකදී සේවකයා අත්පත් කරගන්න ප්‍රමාණය තමයි මනින්නේ මේක එක්තරා විදියක කන්ට්‍රෝලින් මෙකැනිසම් එකක් පාලන ශිල්ප ක්‍රමයක් මේකෙදී ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා දැන් පාලනය කියන්නේ යම්කිසි නිර්ණායකයක් එක්කලා සංසන්දනය කරලා ඒක අත්පත් කරගත්තද නැද්ද කියලා බලලා අත්පත් කරගත්තේ නැත්නම් අවශ්‍ය වෙනස් ක්‍රීම් කරලා අදාළ ඉලක්කය අත්පත් කරගන්න නිර්ණායකය අත්පත් කරගන්න කරන ක්‍රියාකාරම. ඒක තමයි පාලනය කියන්නේ. මේකත් පාලන ක්‍රියාවලියක් මොකද හේතුව අපේ උපාය මාර්ගික සැලැස්මේ එක් සේවකයා විසින් අත්පත් කරගන්න ඕන ඉලක්ක පිළිබඳව වේලාසනින් එයාට දැනුම් දෙනවා. මෙන්න මේ ඉලක්ක ඔයාට දීලා තියෙන්නේ මේ අවුරුද්ද ඇතුළත එතන මේ ඉලක්ක අත්පත් කරගන්න ඕන කියලා. සේවකයා ඒ ඉලක්ක අත්පත් කරගත්තොත් විතරයි ආයතනයේට උපාය මාර්ගික සැලැස්මේ සඳහන් වන පරිදි ඉලක්ක සියල්ල අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. මේක කන්ට්‍රෝලින් මෙකැනිසම් එකක් පාලන කාර්යයක්. යෙදවුම් විදිහට මේකේ තියෙන සේවකයාගේ දැනුම කුසලතා ආකල්ප හැකියාව කොම්පිටන්සි කියලා අපිට මූලිකව ගන්න පුළුවන්. ඒතර සේවකයාගේ නොලෙජ් එක, සේවකයාගේ ස්කිල් එක, සේවකයාගේ ආකල්ප. right? Attitudes and skill කොම්පිටන්සි මේ කොම්පිටන්සි විදියට ගන්න පුළුවන් මේ සියලුම දේවල්. ඒතර එයා ක්‍රියාවලිය තමයි සේවකයා රැකියා කාර්යයන් ක්‍රියාමාර්ග ජයත රැකියාව ඉටු කිරීමේදී සේවකයා අනුගමනය කරන ක්‍රියාමාර්ග ප්‍රොසීඩියර්ස් උත් එයාගේ බිහේවියර් එකත්. දැන් ඇටිටියුඩ් එක දැන් ඇටිටියුඩ් එකක් තියෙනවා නම් පුද්ගලයෙක්ගේ යම්කිසි දෙයක් අපිට ඒක බලා ගන්න පුළුවන් ඒක එයාගේ බිහේවියර් එක තුලින් තමයි එයාගේ චර්යාව තුලින් තමයි සේවකයා මොන වගේ ආකල්පයක් දරනවද කියන එක විශේෂයෙන්ම සේවා සපයන බැංකුව වගේ ආයතන වලකට වැදගත් වෙනවා ඒක දැක ගන්න පුළුවන් වෙන්නේ එයාගේ බිහේවියර් එක තුල චර්යාවන් තුල ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ බහණ්ඩ හෝ සේවාවන් අවශ්‍ය ගුණාත්මක භාවයෙන් යුක්තව නිෂ්පාදනය කිරීම ඒ අදාළ කාල සීමාව තුල ඒ අනුව අවශ්‍ය නිවැරදි කිරීම කරනවා සේවකයන්ගේ කාර්යඵල ඇගයීම තුළින් ඒකට තොරතුරු ලැබෙන මේ ඊතල දෙකෙන් මේ යට ඩිෆයින් කරලා දෙනවා මේක තමයි සඳහන් වෙන්නේ. අදාළ තොරතුරු ලබාගෙන සේවකයාට කාලින් සඳහන් කරපු එහෙම නැත්නම් වේලාසනින් ලබා දුන් ඉලක්ක එක්ක සංසන්දනය කරලා ඒ ඉලක්ක අත්පත් කරගත්තේ නැත්නම් නිවැරදි කිරීම කරනවා. එක්කෝ එයාගේ දැනුම කුසලතා ආකල්පවල වෙන්න පුළුවන්. එක්කෝ එයාගේ බිහේවියර් ප්‍රොසීඩියර්ස් වල වෙන්න පුළුවන්. රයිට්? ඒවයි නිවැරදි කිරීම කරනවා. කරලා ඉවර වෙලා කිරීම තමයි කාර්යඵල ඇගීමේදී කරන්නේ. ඒ නිසා ඒක පාලන කාර්යයක්. මේ අනුව පාලන කාර්ය සාර්ථක ඉටු කරන සේවකයාගේ කාර්යඵල ඇගීම අත්‍යවශ්‍යයි. ආයතනයේ අරමුණු ඉටු කර ගැනීමට එක් සේවකයාගේ දායකත්වය නිශ්චය කිරීමට සේවා යෝජකයාට ඒ කියන්නේ ආයතනයේ ප්‍රධානියට අවශ්‍යයි. එනම් ආයතනයේ සිට අපේක්ෂිත දායකත්වය අරමුණු සපුරා ගැනීමේ මට්ටම තීරණය කරන්න ඕන. ආකර්ෂණය සහ තෝරා ගැනීමෙන් බදවාගත් දැන් අපි කලින් කියවනේ ආකර්ෂණය තෝරා ගැනීම ඒ ක්‍රියාවලිය තුළින් අපි ඉතාම සුදුසු පුද්ගලයාව තමයි බදවා ගන්න. ඒ පුද්ගලයා ඉටු කරන රාජකාරිය ඇත්තටම හොඳින් සිද්ධ කරනවා නම් ඒ කියන්නේ අපේ ආකර්ෂණ ක්‍රමයත් තෝරා ගැනීමේ ක්‍රමයත් ඉතාම සාර්ථකයි. එහෙනම් අපි සාර්ථකව පුද්ගලයන්ව හන්ට් කරනවා. එක්කෝ අභ්‍යන්තර වෙළඳපොලෙන් අභ්‍යන්තර ආයතනය තුලින් එහෙම නැත්නම් බාහිර රැකියාව වෙළඳපොලෙන්. අපි ඉතාම සුදුසු පුද්ගලයාව අරන් තියෙනවා. ඒකට අපේ ඒ මානව සම්පත් ක්‍රියාකාරකමත් හොඳින් කරනවා කියන එක තහවුරු කරගන්න පුළුවන් මෙන්න මේ කියන performance evaluation එක කරලා අපිට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙනවා නම්. performance evaluation එකේ ගොඩක් ප්‍රයෝජන තියෙනවා ආයතනයේ සම්බන්ධයෙන්. මේවා තමයි ප්‍රයෝජන. මොනවද? management benefits තියෙනවා, ඊළඟට communication benefits. කළමනාකරණ ප්‍රයෝජන තියෙනවා, නිවේදනීය ප්‍රයෝජන. කළමනාකරණ ප්‍රයෝජන නැවත පරිපාලන සහ
සංවර්ධන කියලා දෙකකට යොදන්න පුළුවන්. ඒතර මේ දෙකේදී පරිපාලන ප්‍රයෝජනයටදී සේවකයන් පාලනය කිරීමට අවශ්‍ය කාර්යයන් රැසක් පිළිබඳ තොරතුරු දෙනවා. වේතන වර්ධක දෙන්න ඕනද, වෙනත් දීමනා දෙන්න ඕනද, උසස් කරන. ඒතර සේවක පාලනයට අවශ්‍ය වෙන දේවල් තමයි ඒවා. සේවකයාගේ ඉන්ක්‍රිමන්ට් එක දෙනවද නැද්ද? සේවකයාව ප්‍රොමෝට් කරනවද නැද්ද? කොයි සේවකයාද ප්‍රොමෝට් කරන්න ඕන? ඒ වගේම දැන් අපි අර කලින් කියපු තෝරා ගැනීමේ ක්‍රමවේදය සාර්ථකද නැද්ද කියන එක බලන්න පුළුවන් මේ පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එක තුළින්. ඒතකොට සේවකයෝ හොඳින් කාර්යඵල සාධනය එමෙත සේවකයන්ගේ ඉලක්ක අත්පත් කරගෙන තියෙනවා නම් ඒක හොඳයි කියලා. ඒ වගේම මිනිස් බල සැලසුම් වල අනුප්‍රාප්ති සටහන් right අපි පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එකක් කරලා තමයි දැන් අර ප්‍රතිස්ථාපන වගුවෙත් එහෙමයි. ඒ වගේම සක්සෙෂන් ප්ලෑනින් වලත් එහෙමයි. සේවකයා පිළිබඳ ඇගීමක් කරලා එයාගේ කාර්යඵල සාධනය පිළිබඳ ඇගීමක් කරලා ඒ පුද්ගලයා ඊළඟ තනතුරකට සුදුසුද නැද්ද කියලා තීරණය කරලා විලාසිනියෙන් හඳුනා ගන්න පුළුවන්. ඒතර ඒ අනුප්‍රාප්ති සටහන් සකස් කරන්න කාර්යඵල සාධනය උදව් වෙනවා. කොයි පුද්ගලයාවද ඊළඟට මේ තනතුර හිස් වුණොත් පුරප්පු අඩුනොත් දාන්න කියන එක තීරණය කරන්න. ඒ වගේ සේවකයන්ගේ කළමනාකරණයට අවශ්‍ය වෙන විවිධ තීන්දුව ගන්න උදව් වෙනවා පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එක. ඊළඟට තමයි සේවකයා සංවර්ධනය කරන්න. සේවකයාට මොන පුහුණු වීම අවශ්‍යද? ඒ වගේම මේ පුහුණු වැඩසටහන් පැවැත්වුවෙන් පස්සේ ඒවා සාර්ථකව වෙලාද නැද්ද කියන පුහුණු වැඩසටහන සාර්ථක වෙන්නේ කොහොමද? අදාළ පුහුණුවෙන් පස්සේ සේවකයා කලින් පෙන්නපු කාර්යඵල සාධනයට වඩා කලින් පෙන්නපු පර්ෆෝමන්ස් ලෙවල් එකට වඩා වැඩි පර්ෆෝමන්ස් ලෙවල් එකක් පෙන්වන්න ඕන. එහෙමනම් අපි ලබා දීපු පුහුණුව සාර්ථක පුහුණුවක්. එයාගේ කාර්යඵල සාධනය වැඩි වෙනවා. මොකද අපි මේ සියලු දේවල් කරන්නේ සේවකයාගෙන් ගන්න කාර්යඵල ප්‍රමාණය, සේවකයාගේ පර්ෆෝමන්ස් ලෙවල් එක වැඩි කරගන්න. ඕනෑම දෙයක පර්ෆෝමන්ස් ලෙවල් එක 100ක් නැහැ. යෙදවුම් වලින් 100ක් නිමැවුම් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒකට විවිධ හේතු නිසා නාස්තිය තියෙනවා. ඵලදායීතාවය කියන්නේ ඒකයි. ඒතර සේවකයාගේ ඵලදායීතාවය ඉහළ යනවා කියන්නේ අපි යොදවන යෙදවුම් වලට සාපේක්ෂව වැඩි නිමැවුම් ප්‍රමාණයක් සේවකයාගෙන් ලැබෙනවා. සේවකයාට දැනුම ලබා දෙනවා, සේවකයාට අනිකුත් වැටුප් සහ අනිකුත් ප්‍රතිලාභ ලබා දෙනවා නේ. ඒතර ඒවා පිරිවැය ආයතනයේට ට්‍රේනින් එකක් දුන්නොත් ඒක ඉස් කොස්ට්. ඒ ට්‍රේනින් එක ලබා දෙන්නේ ඒ වැය කරන පිරිවැයට වඩා කොස්ට් එකට වඩා වැඩි බෙනිෆිට් එකක් ආයතනයට දීර්ඝ කාලීනව ලැබෙයි කියන අපේක්ෂාවෙන්. එහෙම ලැබුණ නැත්නම් the training is a real cost එකක් විදිහට තමයි වෙන්නේ. හැමදාම ඒක කොස්ට් එකක් විතරයි. ඒක එහෙම වෙන්න බෑ. අපි ඉස්සරහා පාඩමේදී ඒක කතා කරනවා. ඒ සේවකයාට කොයි අංශවලද පුහුණුවීම අවශ්‍ය වෙන්නේ, කොයි අංශවලද යා දුර්වල කියලා හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම පුහුණුවෙන් පස්සේ සේවකයාගේ කාර්යඵල වැඩි නම් අපේ පුහුණුව හොඳයි කියන එක ගැන අපිට තහවුරුවක් ලැබෙනවා. ඒ වගේම සේවකයන්ට අවශ්‍ය මඟ පෙන්නනවා මොන වගේ අංශවලද සේවකයෝ දිනු විය යුත්තේ කියන එක. එයාට ආයතනයෙන් නොදුන්නත් බාහිරව තමන්ගේ පර්ෆෝමන්ස් ලෙවල් එක වැඩි කරගන්න, තමන්ගේ කොම්පිටන්සි එක දියුණු කරගන්න අවශ්‍ය දේවල් වලට මඟ පෙන්වීමක් වෙනවා කාර්යඵල සාධන. ඒ වගේම තමයි සේවකයා හොඳින් කාර්යඵල සාධනය පෙන්නනවා නම් ඒක උදව්වක් වෙනවා, ඒක හේතුවක් වෙනවා සේවකයා සහ ප්‍රධානියා අතර යහපත් සම්බන්ධතා ගොඩනගෙන. ඒ වගේම තමයි සේවකයා දුර්වල පැති පිළිබඳව කළමනාකරුට අවබෝධයක් ලැබිලා කළමනාකරුව සේවකයාට මඟ පෙන්වීමක් කරොත්, ගයිඩ් කරොත් මෙන්න මේ අංශවල සේවකයා දියුණු විය යුතුයි කියලා සහ ඒ අනුව සේවකයා වෙනස් වෙනවා නම් ඒකත් හේතුවක් වෙනවා සේවකයා සහ කළමනාකරුව අතර යහපත් සබඳතා, අන්තර්පුද්ගල සබඳතා ගොඩනැගෙන්න. ඒ අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු දේ තමයි යන්ත්‍ර නොවේ පුද්ගලයන් කියන්නේ හිතන්න පුළුවන් ඉස්සෙල්ලා කියපු ගුණාංග වලින් යුක්ත ජීවී විශේෂ. ඒගොල්ලන්ට හැඟීම් දැනීම් ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා
කෝඩියල් රිලේෂන්ෂිප් එක. එහෙම නැත්නම් සේවකයන් සහ කළමනාකරුවන් අතර යහපත් අන්තර් පුද්ගල සබඳතාවයක් උදව් වෙනවා ආයතනයේ කාර්යඵල සාධනය ඉගෙන ගන්න. ඊටසේ කොමියුනිකේෂන් නිවේදනීය සේවකයාට පහත දැක්වෙන තොරතුරු සංදේශනය කරනවා. ඒ කියන්නේ යාට ලබා දෙනවා එයාගේ ආයතනයේ සේවකයාගේ අපේක්ෂිත කාර්යඵල මට්ටම මොකක්ද කියන එක සේවකයාට දැන දෙනවා. මම දන්නේ නැත්නම් මම කොයි ලෙවල් එකට කොයි මට්ටමට වැඩ කරන්න ඕනේ කියන එක මට ගැටලුවක් වෙනවා. මම හිතනවා මම පෙන්වන කාර්යඵල ප්‍රමාණය ප්‍රමාණවත් කියලා. ආයතනයේ පැත්තෙන් ගත්තම ඒක ප්‍රමාණවත් නැහැ. ආයතනයේ ඉලක්කයට වඩා ගොඩක් උඩින් තියෙන්නේ. ඒකට මට අවබෝධයක් තියෙනවා මම ලබා දෙන කාර්යඵල ප්‍රමාණය අඩුද මදිද කොහොමද කියන එක. ඒක සේවකයාට දැනුම් දෙනවා ආයතනයේ මේ කාර්යඵල ඇගීම මගින් ඔයාගේ කාර්යඵල මට්ටම මෙච්චරයි අපි බලාපොරොත්තු වෙන මට්ටම ඒක වගේ දියුණු කරගන්න කියලා. ඒක රැකියාවේ දියුණු කරගත යුතු අංශ. දැන් සේවකයාට කාර්යඵල ඉටු කරන්න බැරි නම් ඒ බැරි වෙන්න මොනාරි හේතුවක් දෙන්න ඕන. තියෙන්න ඕන ඔයාගේ පුහුණුවේ ගැටලුවක්, එයාගේ කුසලතාවල ගැටලුවක්, එයාගේ ඇටිටියුඩ්ස් වල ප්‍රශ්නයක් නේ. ඒවා වෙනස් කරගන්න ඕන දේවල් දියුණු කරගන්න ඕන ඒවා පිළිපදව ආයතනයට පුළුවන් මඟ පෙන්වීමක් කරන සේවකයාගේ. ඒ වගේම තමයි කාර්යඵල ගැනීම හොඳින් කරනවා නම් එහෙම නැත්නම් කාර්යඵල හොඳින් ලබා දෙනවා නම් සේවකයාව අගය කරන්න පුළුවන්. සේවකයාව අගය කරන්න පුළුවන්. ඒක සේවකයාට දැනුම් දුන්නාම ප්‍රතිපෝෂණය අපි අර රැකියා නිර්මාණයේදී කරේ ප්‍රතිපෝෂණය ඉතාම වැදගත් වෙනවා පුද්ගලයෙක් තුළ අභිප්‍රේරණය ඉහළ යන්න. දැන් පුංචි ළමයි එහෙම යමක් කරායින් පස්සේ එයාව අගය කරන්න ඕන පුළුවන් තරම් යහපත් දෙයක්. අගය කරාම එයා තුළ ඒක නැවත නැවත කරන්න උනන්දුවක් කැමැත්තක් ඇති වෙනවා. සතුන් පුහුණු කරන්නේ ඒක තමයි. අපි ඒකට කියනවා reinforcement උපස්තම්භනය කියලා. අපි පුහුණුව සහ සංවර්ධනය ගැන කතා කරද්දී ඒක එක ප්‍රින්සිපල් එකක් පුද්ගලයන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න. දැන් මුහුදු සිංහයා ගේ සෙල්ලම් දැකලා ඇති ඔයගොල්ලෝනේ. ඒතර එයා ඒක කරලා ආවෙන් පස්සේ එයාට දෙනවා පොඩි මේ රිෆ්‍රෙෂ්මන්ට්. එහෙම නැත්නම් එයාට මාළු දෙනවා. මාළුවෙක් කන්න දෙනවා. ඒතර එයා ඊළඟට කරන්නේ මේ මාළුවව කන්න බලාගෙන නැවත නැවත ඒක කරනවා. ඒතර ඒක පුද්ගලයා මේ පුද්ගලයා තුළ කාර්යඵල සාධනය ඉහළ යන්න හේතු වෙනවා. අගය කරන බව දැනගත්තාම. විශිෂ්ට වැඩ කටයුතු සඳහා පිළිගැනීම පෙනෙමින් රෙකග්නයිස් කරන සේවකයාව විශිෂ්ට සේවාවක් ඉටු කරන සේවකයෝ රෙකග්නයිස් කරනවා. ඒක කරන්න නම් ඔය දැකලා ඇතිනේ නේද? ඔය එක ආයතනවල ඔය මම හිතන්නේ සුපර් මාකට් මෝල් වල ඒවා මේවා තියෙනවා. ඒ දවසේ විශිෂ්ටම සේවකයා කවුද එහෙම කියලා. ඒතර ඒවා කරන්න නම් කාර්යඵල ඇගීමක් කරන්න ඕන. අනාගතයේ උසස් වීම සඳහා සූදානම් වීමට උපකාරී වෙන. ඒතර සේවකයා දන්නවා කොයි අංශවලද එයා දියුණු වෙන්න ඕන කියලා. ඒතර එයාට ඒක උදව්වක් වෙනවා ඉදිරියේදී උසස් වීම ලබා ගන්න. කාර්යඵල ඇගීම මගින් ආයතන හා සේවකයා යන දෙපාර්ශ්වයටම ප්‍රයෝජන සැලසී. මානව සම්පත උපරිම ලෙස ප්‍රයෝජනට ගන්න සංවිධානයේ කාර්යක්ෂම සහ සඵලත්වයෙන් යුතුව පවත්වාගෙන යාමට කාර්යඵල ඇගීම මේ අනුව ප්‍රයෝජනවත්. ඒතර අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන යහපත් කාර්යඵල ඇගීමක් තියෙන ආයතනයක ඒක උදව් වෙනවා ආයතනයේ ඵලදායීතාව ඉහළ යන්න. මේ තියෙන්නේ කාර්යඵල ඇගීම බලපාන අංශ. මිනිස් බල සැලසුම් කරන අපි ඉස්සෙල්ලා කිව්වා බඳවා ගැනීම. වේතන පරිපාලනය. අනිවාර්යයෙන්ම පර්සනල් කොස්ට් එහෙම නැත්නම් සේවකයන් වෙනුවෙන් දරන පිරිවැය ඕනෑම ආයතනයක ඉහළම පිරිවැය. විශේෂයෙන්ම සේවා සපයන ආයතනවල 70%ක් 60ක් නිරූපණය කරන්න පිරිවැයෙන් සේවක පිරිවැය. සේවකයන් වෙනුවෙන් විවිධ දැන් ඕනනම් තමන්ගේ බැංකුවල මුල්‍ය ආයතනවල බලන්න සේවකයන් වෙනුවෙන් කොයිතරම් පිරිවැයක් සමස්ත පිරිවැයෙන් දරනවාද කියලා. විශාල පිරිවැයක්. ඒකට හරියන ප්‍රමාණවත් කාර්යඵල ප්‍රමාණයක් ලැබුණ නැත්නම් ආයතනය තුළ ශක්තිය නෙමෙයි වැඩි වෙන්නේ දුර්වලතාව වැඩි වෙනවා. ආයතනය
තුළ දුර්වලතාව වැඩි වෙන්නේ. ආයතනයේ කාර්යඵල සාධනය සේවකයන්ගේ කාර්යඵල සාධනය ආයතනය බලාපොරොත්තු වෙන මට්ටමට නැති වුණොත් එහෙම. ඒතර ආයතනය පිරිහෙනවා. ආයතනය හැකෙනවා. sorry. ඒ වගේ අවස්ථාවකදී ආයතනයේ වේතන පරිපාලනය කරන්න උදව්වක් වෙනවා කාර්යඵල ගෙමීම මට්ටම්. ඒතර ආයතන මෙච්චර වේතනක් ගෙවන්න ඕන නම් එයාගෙන් බලාපොරොත්තු වෙන කාර්යඵල මට්ටම් පිළිබඳව දැනුම් දීමක් කරන්න පුළුවන්. උසස් කිරීම සඳහා ඒතර පුද්ගලයන් අතරින් සුදුසුම පුද්ගලයා තෝරා ගැනීම. මාරු කරන්න. ඒතර යම්කිසි අංශවල අඩුපාඩුවක් තිබ්බොත් සේවක හිඟයක් තිබ්බොත් ඒතර ඒ අංශයට සුදුසු පුද්ගලයා කවුද කියලා තෝරා ගන්න මේ කාර්යඵල සාධනයෙන් පුළුවන්. විනය පරිපාලනයටත් උදව් වෙනවා කාර්යඵල සාධනය. මොකද ඒක එක්තරා විදිහක behavior එක සම්බන්ධයෙන් සේවකයන්ගේ behavior එක attitudes මත ඇතිවන චර්යාව සම්බන්ධයෙන් නිර්ණායකයක් වෙනවා කාර්යඵල ඇගයීම. ඒක උදව් වෙනවා අනිත් පැත්තෙන් behavior එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන විනය පරිපාලනයට. ඒ වගේම පුහුණුව හා සංවර්ධනයට සේවකයාගේ මොන අංශ කොච්චර මට්ටමකටද දියුණු කරන්න ඕනද? පුහුණුව කියන්නේ දැනට කරගෙන යන රාජකාරී හොඳින් කරන්න, වඩා කාර්යක්ෂමව කරන්න ලබා දෙන දැනුම. සංවර්ධනය කියන්නේ ඉදිරියට අපි කතා කරන එක සේවකයා අනාගත තනතුරු සඳහා කියන උසස් කිරීමකට ලක් කරොත් ඔහුට ඒ තනතුරු සඳහා ඒ තනතුරේ රාජකාරී කිරීම සඳහා අවශ්‍ය වන දැනුම ලබා දීම තමයි සංවර්ධනය. කාර්යඵල ඇගීම මෙන්න මේ වගේ විශාල මානව සම්පත් ක්‍රියාකාරකම් රාශියකට ආයතනය තුල උදව් වෙනවා. මේ ඔක්කොම පොසිටිව් ෆැක්ටර්ස් වෙනවා හොඳින් සිද්ධ වුණොත්. මේ මොන්නේ නැත්තම් වෙන්නේ මේක නෙගටිව් ෆැක්ටර්. ඒතර කාර්යඵල ඇගීම හොඳින් සිද්ධ වුණ නැත්තම් මේ සියල්ලම අහිතකර විදියට මේ දකුණු පැත්තේ තියෙන ක්‍රියාකාරකම් ඔක්කොම අයහපත් විදියට ආයතනයට බලපානවා. ඉතින් ඒකෙන් ආයතනය පිරිහීමකට බිඳ වැටීමකට ලක් වෙන්න පුළුවන්. Excuse me sir. Yeah. Sir මේ note එක upload කරලා නැහැ නේද? අප්ලෝඩ් කළා නැද්ද? නැහැ sir. ඔයගලන්ට මේක පේනවද? හෙලෝ. මේක දැන් බලන්න පුළුවන්ද? ඔව් sir. හරි. එහෙනම් මේක ඉවරනාන් පස්සේ අප්ලෝඩ් කරන්න කියන්නම්. දැනට මේක බලා ගන්න. හරි sir, thank you. Okay. කාර්යඵල ඇගීමකට භාවිතා කරන නිර්ණායක ක්‍රයිටීරියා මොනවද කියන එක ගැන අපි බලමු. එතකොට සේවකයාගේ ගුණාංග, රැකියාව පිළිබඳ දැනුම, එයාගේ සහයෝගය, right? ඒ වගේම සේවකයාගේ චර්යාවන්, behaviors, වෙලාවට රාජකාරීට වාර්තා කරනවද, අවශ්‍ය මොනවාද ලන්ච් පැය, දහවල් කෑම පැය, ඒ දේවල් නියමිත පරිදි ගන්නවද, චර්යාවන්, behaviors. ඒ වගේම එයා ඉෂ්ට කරන, එයා ලබා දෙන actual productive units ගාන. දැන් කර්මාන්ත ශාලාවක නම් එයා නිපදවන ඒකක ගාන. දැන් අපි ගත්තොත් එහෙම මුල්‍ය සේවාවන් සිදු කරන සේවකයෙක්, කවුන්ටර් සේවකයෙක් ගත්තොත් එහෙම එයා දවසකදී සේවාව සපයන ගනුදෙනුකරුවන් සංඛ්‍යාව එක්කෝ එයා දවසකදී හැන්ඩල් කරන වවුචර් සංඛ්‍යාව ඒක නිර්ණායකයෙක් විතර ගන්න පුළුවන්. ගන්න ඕන. ඒවා වෙනස්කම් තියෙනවා. උදාහරණයක් විදියට මුදල් ගැනීම ගන්නකො, තැන්පතු බාර ගැනීම. ඒතර රුපියල් 50000ක් ලක්ෂයක් වගේ ගාණක් ගන්නට වඩා වැඩි වෙලාවක් යනවා. ඊට වඩා වැඩි මුදලක් ලක්ෂ 10ක් ලක්ෂ 20ක් වගේ ගන්න. ඒතර ආයතනය විසින් නෝම් එකක් හදන්න ඕන. ලක්ෂයක් දක්වා මුදලක් කවුන්ට් කරලා වැලිඩේට් කරලා බලලා ගන්න කොච්චර විනාඩි ගාණක් සේවකයා ගත කළොත් කියලා නෝම් එකක් හදන්න ඕනේ. ඒතර එහෙම නෝම්ස් නැති වුණොත් එහෙම සේවකයාගෙන් ඒක බලාපොරොත්තු වෙන්න බෑනේ. ඒතර අපි ඉස්සෙල්ලා නෝම් එකක් දෙන්න ඕන. රුපියල් ලක්ෂයක් දක්වා මුදල් තැන්පතු ලබා ගැනීම සඳහා සේවකයා ගත කරන්න ඕන කාලය විනාඩි 1යි නැත්නම් 2යි. මුදල් ගෙවීම සඳහා නේද? ඒතර ඒ වගේ ස්ටෑන්ඩඩ්ස් ඒවා හදන්න ඕන
අපේ උපාය මාර්ගික සැලැස්මේ ඉලක්ක අනුව. ඒවා සත්‍ය ඒකක. ඒතර අපේ පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එකට ඒවා ඇතුළත් කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ බලන්න මුල්‍ය ආයතනවල බැංකුවල රාජකාරී කරන අය නම් ඔයගලන්ට ලැබෙන්න ඇති කාර්යපලගේම් ෆෝම්ස් තියෙනවා දන්නවනේ ඇතිනේ ඔයගලන්නේ. ඒවයි බලන්න මෙන්න මේ කියන ක්වන්ටිටේටිව්. ඒතර මේවා ඇවිල්ලා ක්වන්ටිටේටිව් දේවල්. ඒතර අර චර්යාවන් රැකියා දැනුම ඒවා ඇවිල්ලා ක්වලිටේටිව් දේවල්. ක්වලිටේටිව් දේවල්. ඒතර ක්වලිටේටිව් දේවල් ගොඩක් වෙලාවට සබ්ජෙක්ටිව් එහෙම යන පුද්ගල බද්ධයි. මම හිතන විදිහට මට හැඟෙන විදිහට තමයි මම සේවකයාගේ දැනුම ඒව සම්බන්ධය තියෙන්නේ. නමුත් රාජකාරියට පැමිණීම වුණත් ක්වන්ටිටේටිව් වෙන්න පුළුවන්. ඒතර උදේ 8 කියන එක 8ට ඇවිල්ලා අත්සන් කරන්න ඕන. ඒතකොට ඒ 8ම 8 ඇවිල්ලා 8ට අත්සන් කරන්න එන්නේ. ඒකට යම් කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕනනේ. ඒතකොට එයාගේ ක්වලිටි එකත් අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඒ වගේ අපි භාවිතා කරන්න පුළුවන් නිර්ණායක වර්ග දෙකයි. එකක් තමයි ඔබ්ජෙක්ටිව් ක්‍රයිටීරියා එහෙම නැත්නම් වාස්තවික නිර්ණායක ඒවා ප්‍රමාණාත්මකව මනින්න පුළුවන්. අර ඉස්සෙල්ලා කියපු නිපදවපු ඒකක ගණන, විකුණපු ඒකක ගණන, සේවාව සපයපු ගනුදෙනුකරුවන් සංඛ්‍යාව, හැන්ඩල් කරපු මුදල් ප්‍රමාණය, ඒ වගේම හැන්ඩල් කරපු වවුචර් සංඛ්‍යාව ඒවා ගණන් පුළුවන්. අපි ගත්තොත් එහෙම නිකුත් කරපු ණය මුදල් ප්‍රමාණය, ණය සංඛ්‍යාව. දැන් ආය කිරීමේ සේවකයෙක් නම් එයා එක මාසයක් තුල, සතියක් තුල, සති දෙකක් තුල යවපු ලියුම් ගන්න, ලබා දුන් ඇමතුම් ගන්න, ගනුදෙනුකරුවන් විසිත කරා නම් ඒ සංඛ්‍යාව. ඒතර ඒවා. ඒතර ඒකෙන් හැමතිස්සෙම දැන් අපි ආය කිරීමේ සේවකයෙක් ගත්තොත් එයා එහෙම කරයි කියලා 100%ක්ම ඒවා ආය කිරීම පැත්තට එන්නේ නැහැ. නමුත් එයා ඒක කරොත් එහෙම ආය කිරීම ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් නේ. සේවක ගනුදෙනුකරුවන් හම්බ වුණොත්, විස්තර දැනගත්තොත්, ලියුම් යවුවොත්, මතක් කරොත් එහෙම ආය කිරීම වැඩි වෙන්න පුළුවන්. 100%ක් එයා ඒ කරන එක සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට කවුන්ටරේ ගනුදෙනුකරුවන්ට සේවාව සැපයුවොත් ඒක 100%ක් සම්බන්ධයි. මුදල් ප්‍රමාණයත් එක්කලා ගනුදෙනුකරු සංඛ්‍යාවත් එක්කලා. අන්න ඒ වගේ අපි පුළුවන් තරම් වාස්තවික එහෙම නැත්නම් ඔබ්ජෙක්ටිව් ක්‍රයිටීරියා අපේ පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එකට ඇතුළත් කරන්න ඕන. නමුත් අවාසනාවකට මම දන්න ගොඩක් ඒවායේ තියෙන්නේ සබ්ජෙක්ටිව් ක්‍රයිටීරියා තමයි. පුද්ගල බද්ධ නිර්ණායක තමයි. ඒතකොට පුද්ගල බද්ධ නිර්ණායක අගයීම් කරන්න ගියාම, ඉවැලුවේට් කරන්න ගියාම අනිවාර්යයෙන්ම ඒවායේ හියුමන් එරර්ස් ඇති වෙනවා. ඒතකොට ඒක ඒ අදාළ සේවකයාත් කළමනාකරුත් අතර තියෙන සම්බන්ධකම මත වෙනස් වෙනවා. යහපත් සම්බන්ධකමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සේවකයාට කොච්චර හොඳ ප්‍රතිඵල පෙන්වුවත් ගන්න බෑ හොඳ පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එකක්. වාස්තවික ගුණාංග නෙමේ පුද්ගල බද්ධ නිර්ණායක එහෙම නැත්නම් සබ්ජෙක්ටිව් ක්‍රයිටීරියා කියන්නේ එක් පුද්ගලයා මත රඳා පවතින ප්‍රමාණාත්මකව මැනීමට අපහසු ගුණාංග. උදාහරණ සහයෝගය, අවංක බව, නිර්මාණශීලී බව, වැඩ සැලසුම. right planning. ඒවා ඇවිල්ලා ක්වලිටේටිව් දේවල්. ඒ නිසා අගයීම් කරුවන් අතින් වෙන්න පුළුවන් වැරදි ගොඩක් තියෙනවා. right? අපි අගතියකින් තොරව අගයීමට ලක් කරන සේවකයාට ගැටලුවක් ඇති නොවන ආකාරයට බයස් එහෙම නැත්නම් අපක්ෂපාතීව ඒ ඇගයීම කරන්න ඕන. එතනදී පුද්ගලයා සහ එහෙම නැත්නම් සේවකයා සහ කළමනාකරුව අතර තියෙන වෙනත් බාහිර සම්බන්ධකම් පිළිබඳව නෙමෙයි සැලකිලිමත් වෙන්න ඕන. ඔහු විසින් හෝ ඇය විසින් ආයතනයට ලබා දෙන කාර්යඵල ප්‍රමාණය මත තමයි සැලකිලිමත් වෙන්න ඕන. ඒතර ඒ කාර්යඵල ප්‍රමාණය ලබා දෙන්න ඔහු දක්වන චර්යාව ඒ වගේ දේවල් තමයි ගන්න ඕනේ. දැන් සමහරට සේවකයා කළමනාකරුත් එක්ක පෞද්ගලිකව මොන හරි අමනාපයක් තියෙනවා. නමුත් ඔහු රාජකාරී කරද්දී ඊටාම ඉහළ මට්ටමින් ගනුදෙනුකාර සේවාව කරනවා, අදාළ ඉලක්ක ලබා දෙනවා. එhmenan ඔහුට කළමනාකරු ඊටාම ඉහළ මට්ටමක ඇගීමක් දෙන්න ඕන. එතන අනිත් දේවල් සකස් කරගන්න වෙන වෙන ක්‍රියාමාර්ග තියෙනවා. එහෙම වැරදි වෙන්න පුළුවන් හේතු තියෙනවා. රැකියාව පිළිබඳ අනවබෝධය. අපි හිතමු ප්‍රධානියා කළමනාකරුවෝ ඇගීමට ලක් කරන පුද්ගලයා මේ සේවකයා කරන රාජකාරිය පිළිබඳව අවබෝධයක් නැහැ. හැම පල්ලෙහා කරන රාජකාරිය, පල්ලෙහා සේවකයා කරන රාජකාරිය ඉහළ තාක්ෂණික රාජකාරිය.
ඒකට උඩ ඉන්න එක්කෙනා ඊට වඩා ඉහළ මට්ටමක තාක්ෂණික දැනුමක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕන. ඒතර එයා වැරදි විදියට උසස් වීම ලැබලා හෝ මොනාරි විදියකින් එතෙන්ට ගියොත් එයාට අර රාජකාරිය ගැන අවබෝධයක් නැහැ. ඒතකොට එයාට ඇත්තටම යහපත් දියට ඇගයීමක් කරන්න බෑ. එහෙමනම් එයා ඇගයීම කරන්නේ සේවකයාත් එක්ක තියෙන සම්බන්ධතාවය විතර. ඒක ආයතනයට වාසිදායක වෙන්නත් පුළුවන්, අවාසිදායක වෙන්නත් පුළුවන් නේ. ඒ නිසා කරන්න පුළුවන් ඒක වළක්ව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය තමයි ආසන්නතම ප්‍රධානියා යොදා ගන්න ඕන. ඒ වගේම ඇගේම් කරුවෝ කීප දෙනෙක් යොදා ගන්න ඕන රැකියාව පිළිබඳ අවබෝධයක් දෙන්න ඕන. ඒතර ඔය දේවල් වලින් අපිට පුළුවන් රැකියාව පිළිබඳ අනවබෝධයෙන් ඇති වෙන වැරදි ඇගීමක් නිවැරදි කරගන්න. හෙලෝ ඵලය. නැත්නම් හලෝ ඵලය කියලා කියනවා. මේක එක්තරා විදිහක මානසික තත්ත්වයක්. මේකේ කරන්නේ ආසන්නතම නිර්ණායකයා, right? ආසන්නතම සිදුවීමක් වගේ දෙයක් මත පදනම් වෙලා තමයි ඉස්සෙල්ලා ඊළඟ සියලුම දේවල් කරන්නේ. ඔය ගොඩක් වෙලාවට අපේ ගම්වලට තියෙන ඕක දැන් යම්කිසි අපි සටහන් කරගෙන හිටිය යම් පුද්ගලෙක් උදේට දැකීම අසුබයි කියලා ඊළඟට වෙන දේවල් වැරදුනොත් ඔක්කොම අර සම්බන්ධයට තමයි ලඝු කරන්නේ. එළියට බහිනකොට උණෙක් චුක් චුක් ගෑවොත් එහෙම මොනවා හරි දෙයක් වැරදුනොත් අරකට තමයි සම්බන්ධ කරන්නේ. අර මෙහෙම වුණා, පය පැටලුණා, හුණෙක් මෙහෙම කරනවා, බල්ලෝ කන්පට ගැව්වා නේ. ඔය වගේ දේවල් ඒ අපේ ලංකාවේ මිනිස්සුන්ගේ සහ ගොඩක් ආසියාතික රටවල මිනිස්සුන්ගේ එහෙම එකක් තියෙනවා. ඒ වගේම තමයි සේවකෙක් සම්බන්ධයෙන් යම්කිසි අයහපත් මොනවා හරි එහෙම නැත්නම් ආසන්න දෑවයා හොඳට සේවය කරගෙන ඇවිල්ලා මොනවා හරි පොඩි අඩුපාඩුවක් සිද්ධ වෙනවා මේ ඇගීම කරන ආසන්න අවස්ථාවක. ඒතර සියලුම ඇගීම කරන්නේ අර හොඳ දේවල් මත පදනම් වෙලා නෙමේ අවසානයේදී සිදුවෙච්ච අයහපත් එහෙම නැත්නම් අසතුටුදායක සම්බන්ධය උඩ තමයි. ඒතර ඒක නැති කරගන්න පුළුවන් නිර්ණායක පැහැදිලිවම නිර්වචනය කරනවා. අනිවාර්යයෙන් මේ දේ කරන්න ඕන ක්වලිටේටිව් කරත් ක්වොන්ටිටේටිව් කරත් අපි පාවිච්චි කරනවා නිර්ණායකයක්. අපි තුමු සහයෝගය කියන නිර්ණායකය. සහයෝගය කල්පනාකරට ලබා දෙන සහයෝගය පිළිබඳ නිර්ණායකය. ඒක සබ්ජෙක්ටිව් එකක් නේ. ක්වලිටේටිව් එකක් නේ. ඉතින් අපි ඒක ඩිෆයින් කරන්න ඕන. මොකක්ද සහයෝගය කියන්නේ? අර ගොඩාක් හුඟක් ප්‍රමාණවත් ඒව බෑ. ඩෙෆිනිට්ලි දාන්න ඕන. ඒ වගේම තමයි අගයම් කරුව පුහුණු කරන්න ඕන එක්වරකට එක් නිර්ණායකයක් මත ඇගීම කරන්න. මේ වගේ දේවල් කරාම අර හෙලෝ ඵලය කියන එක නැති කරන්න පුළුවන්. මේවා අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේවල් ඇගීම් කරවන්න නැති. මධ්‍යම නැඹුරුව සෙන්ට්‍රල් ටෙන්ඩන්සි අනිත් අපිට තියෙන ලොකුම දුර්වලතාවය. ඔව් කියන්නෙත් නෑ නෑ කියන්නෙත් නෑ. අපි ගොඩක් වෙලාට කියන්නේ නෑ නැතුවට කමක් නෑ නේ. අන්න ඒ වගේ තමයි. එහෙටත් නැති මේටත් නැති මැදද ඔයගොල්ලන්ගේ මොනාරි ඔය ලිකට් ස්කේල් එක ලිකට් ස්කේල් කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් දීලා ඒකට උත්තර පහක් දෙනවා. ඒ පහක් දීලා ස්කේල් එකේ මේ එතකොට වෙනස් වෙනවා. හොඳ මේකේ ඉඳන් නරකයි කරනවා. දැන් අපි ගොඩක් වෙලාවට මැද්දේ තමයි ලකුණු කරන්නේ. සාමාන්‍ය කියන එක. ඉතා හොඳයි හොඳයි සාමාන්‍යයි නරකයි ඉතා නරකයි. අපි කිසිම වෙලාවක උත්සාහ කරන්නේ නැහැ. මොකද හේතුව ඒකට භාජනය වෙන පුද්ගලයා තරහ වෙයි වගේ දේවල් කියලා මැද්දේ. ඒක මධ්‍යම නැඹුරුව. ඒක වැරදි. හරි නම් හරි, වැරදි නම් වැරදි කියලා සේවකයාට අවබෝධ කරගන්න වෙනවා. ඒකට දැන් හේතුවක් තියෙන අර එක්ස්ට්‍රීම් එන්ඩ්ස් වල හොඳ පැත්තේ හරි නරක පැත්තේ හරි එක්ස්ට්‍රීම් එන්ඩ්ස් වල ඉවැලුවේෂන් එක කරාම ඔයගොල්ලන්ගේ ඉවැලුවේෂන් ෆෝම්ස් වලත් ඇති ඒවට හේතු දෙන්න ඕන. ඒක නැති කරත් එහෙම අපිට පුළුවන් මේ එක්ස්ට්‍රීම් මොකද ඒක අන්නේ හේතු දක්වන්න තියෙන අකමැත්ත හෝ හේතු දක්වන්න තියෙන චකිතය බය නිසා සමහර වෙලාවට මේ එක්ස්ට්‍රීම් එන්ඩ්ස් වල ඉවැලුවේෂන් එක කරන්නේ නැහැ. ඒක ඕකම අවාසියකට වෙන්නත් පුළුවන්. හේතුවක් නොදක්වා පුද්ගලයෙක් අර තියෙන සම්බන්ධතාව උඩ එක්ස්ට්‍රීම් එන්ඩ් එක නරක පැත්තේ හෝ හොඳ පැත්තේ ඉවැලුවේට් කරන්න පුළුවන්. ඒතර අවශ්‍යතාවය නැති කරාමත් ඒක වෙන්න පුළුවන්. ඒක ඒ ගේම් කරන පුද්ගලයා සබ්ජෙක්ටිව්ලි අර පුද්ගලයා එක තියෙන යහපත් වූ අයහපත් සමතාවය මත ඒ දේ සිද්ධ වෙන්න උනත් පුළුවන්. ආසන්නතම ඵලය
ඔතේ ළඟදි වෙච්ච ඉතාම මෑතකදී වෙච්ච සිදුවීමක් පදනම් කරගෙන තමයි මේ ඇගීම වෙන්නේ. ඒතර ඇගීම් කාලය අඩු කරොත් ඒක වළක්ව ගන්න පුළුවන්. ඇගීම් කාලය පුරා නිවැරදි දත්ත වාර්තා කර ගැනීමට උපදෙස් දෙනවා ඉවැලුවේට් කරන කෙනාට. ඒතර ඒකෙදි එක් කාලවලදී වෙච්ච දේවල් සම්බන්ධයෙන් දත්ත තියෙනවා. ඒ මත පදනම් වෙලා මේක කරන්න පුළුවන්. අනික දැන් අපි අවුරුද්දක් අවසානයේදී ඇගීම් කරනකොට අවසාන කාල සීමාව තුළ සේවකයාගේ අතින් යම්කිසි වැරදි සහගත දෙයක් සිද්ධ වුණොත් එහෙම මේකයි මෙන්න මේ හෙළෝපලය කියන එකයි ආසන්න වශයෙන් සමාන. නමුත් හෙළෝපලය කියන්නේ එක නිර්ණායකයක් මත පදනම් වෙලා තමයි කරන්නේ. දැන් ආසන්නතම ඵලය කියන්නේ අවසානයේදී සිද්ධ වෙන මේ ඇගීමට කිට්ටුව සිද්ධ වෙන මොනවා හරි හොඳ දෙයක් හෝ නරක දෙයක් මත පදනම් වෙලා කරන්නේ. ඒතකොට අර පරණ හොඳ හෝ පරණ නරක ඔක්කොම අමතක වෙනවා. ඒක වැරදි. පුද්ගලික පක්ෂපාතී භාවය, දැඩි භාවය හා ලිහිල් භාවය. ඒවත් එක්ස්ට්‍රීම් එන්ඩ්ස් වල තියෙන එක. ඒතර ඒ වගේ දේවල් වලින් තොරව ඇගීම සිද්ධ කරන්න ඕන. මොකද මේ ඇගීම තුළින් අපි ඇත්තටම සිද්ධ කරන්නේ පුද්ගලයන්ව තේරීම නෙමෙයි විභාගකින් තෝරනවා වගේ. දැන් විභාගකින් කරන්නේ උඩට පුද්ගලයන් තෝරනවා. මේ ඒක එක්තරා විදිහක සිලෙක්ෂන් එකක්. දැන් මේ පුද්ගලයා හොඳ වුණත් නරක වුණත් ආයතන මේ පුද්ගලයාට වැටුප් ගෙවනවා. ඒ සියලු දේවල් කරනවා. ආයතනය තුළ ඔහුව නඩත්තු කරන්න වෙනවා. ඔහු වෙනුවෙන් විශාල පිරිවැයක් දරනවා. මෙතනදී අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ සේවකයාව නිවැරදි මාර්ගයට එහෙම නැත්නම් නිවැරදි තත්ත්වයට පත් කර ගැනීම. corrective mechanism එක මේකට දඩුවම් දෙන එක මේක නෙමෙයි. right? corrective mechanism එකක් ඉඳලා සේවකයා සම්බන්ධයෙන් දැඩි භාවයක් ඕනට වඩා ලිහිල් භාවයක් අනුගමනය කරන්නේ නැතුව ඔහුව අපි අපේක්ෂා කරන මට්ටමට පත් කරගන්න ඕන. එහෙම වුණොත් තමයි ඔහුගෙන් අපේක්ෂා කරන මට්ටමට කාර්යඵල සාධනයක් ලැබෙන්නේ. right. අපි බලමු තියෙන ඇගයීම් ක්‍රම. දැන් මෙන්න මේවා සම්බන්ධයෙන් කෙටි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මම මෙතනදී තෝරාගත්තා මේ ට්‍රැඩිෂනල් සාම්ප්‍රදායික පරණ ක්‍රම දෙකකුත් සහ අලුත්ෙන් භාවිතා කරන නවීන ඒවා ගොඩක් quantifiable quantitatively කරන්න පුළුවන්. අපි අර කියපු වාස්තවික ඇගීමකට භාජනය කරන්න පුළුවන් ක්‍රම දෙක තුනකුත් භාවිතා කරනවා. ඒකේ පරණ ක්‍රමය තමයි graphical rating scale කියන්නේ. ඒක බහුලව භාවිතා කරන බොහොම සරලයි. subjective මේක. පුද්ගල බද්ධයි. ඒ කියන්නේ ගොඩක් කියලාවට වෙන්න පුළුවන් වැරදි ඇගීමේදී වෙන්න පුළුවන් වැරදි වැඩි මෙවැනි ඇගීමක් තුල. right? වැරදි වැඩි වෙන්න පුළුවන් මේ වාසිය අවාසි දිනවා. භාවිතාව පහසුයි. පිරිවැය මේක කොස්ට් එක ගොඩක් අඩුයි. right? නමුත් ඇත්තටම සේවකයාගේ සංවර්ධනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව ඉහළ තනතුරට මේව දාන්න ඕනද නැද්ද කියන එක අඩුයි. ඒතර ආයතනයේ කාර්යඵල සාධනය පැත්තෙන් ගත්තොත් එම ආවාසිදායකයි මෙවැනි ඇගීම් ක්‍රමයක්. අනිත් එක තමයි රෑන්කින්. ඒක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. ඕඩිනේෂන් රෑන්කින් අනුපිළිවෙලින් ඇගීම සහ පෙයා කම්පැරිසන් යුගල සංසන්දනය ක්‍රම කියලා. ඒතර මේ දෙක මතක තියාගන්න. ඔය ග්‍රැෆිකල් රේටින් කලින් කරපු රෑන්කින් එක නම් එක දවස් වතාවක් අහලා තිබ්බා. මේවා කෙටි ප්‍රශ්න වලට සමහරට එන්න පුළුවන්. ඒතර අනුපිළිවෙලින් ඇගීම කියන්නේ අපි හොඳම සේවකයා හොයා ගන්නවා, ඊළඟට නරකම එක්කෙනා හොයා ගන්නවා. ඒ අතර මැද්දට මේ අනිත් සේවකයන්ව ඇතුල් කරනවා. පළමුව හොඳම සේවකයා සහ නරකම සේවකයා සොයාගෙන අනිත් අය ඒ අතර අනුපිළිවෙලකට තබනවා. ඒතර ඒක ගොඩක් පුද්ගල බද්ධයිනේ. ඒ හොඳම එක්කෙනා කියන එක්කෙනාවත් අපි බලන්නේ මේ qualitatively නරක එක්කෙනා බලන්න ඒ විදිහට. ඒ වගේ තමයි අපි අර පොල් ගොඩකින් පොල් තෝරනවා වගේ තමයි ලොකු පොල් පොඩි පොල් කියලා නේ. අනිත් එක යුගල සංසන්දන ක්‍රමය. එකවරකට සේවකයෝ දෙන්න අරගෙන කම්පෙයාර් කරනවා. එතන ඒකෙන් වඩා නරක එක්කෙනා හොඳ එක්කෙනා කවුද කියලා කම්පෙයාර් කරනවා. ඒ අනුව සියලුම සේවකයන් එක කම්පෙයාර් කරලා අදාළ විදියට ස්ථානගත කරනවා. රෑන්ක් කරනවා. ඉතින් ඒ අනුව ඒගොල්ලන්ට ලකුණු ලබා දීලා ඊළඟ උසස් වීම වලට මාරු කිරීම වලට ඉන්ක්‍රිමන්ට්ස් වලට ඒ වගේ දේවල් වලට භාවිත කරනවා.
ගොඩක් සේවකයෝ ඉන්නකොට මේක කරන්න අමාරුයි. මොකද හැම සේවකයෙක්ම ඊළඟ සේවකයෙක් එක්කලා වර්ග කරන්න ඕන, රෑන්ක් කරන්න ඕන. ඒ නිසා ගොඩක් සේවකයෝ ඉන්නවනම් මේක කරන්න බෑ. ශේෂ්ත්‍ර විචරණ ක්‍රමය නැත්නම් ෆීල්ඩ් සර්වේ මෙතඩ්. මේකෙදි රැකියාව පිළිබඳ විශේෂයක්. දැන් මේ අදාළ රැකියාව පිළිබඳ ස්පෙෂලිස්ට් කෙනෙක් භාවිතාවෙන් මේ සම්බන්ධ වෙනවා. ප්‍රධානියාගෙන් සේවකයා පිළිබඳ තොරතුරු ලබා ගන්නවා. පසුව නිරීක්ෂණ මගින් සේවකයා සම්බන්ධ තොරතුරු ගන්නවා. ඒ රැකියාව පිළිබඳ ඉතා විශාල නැත්නම් හොඳ දැනුමක් තියෙනවා ඒ පුද්ගලයාට. රයිට්? ඒ පුද්ගලයාට හොඳ දැනුමක් තියෙනවා රැකියාව සම්බන්ධයෙන්. එයා ඒ රැකියාවේ එක එක ෆන්ක්ෂන් සම්බන්ධයෙන් ඒවට ගත කරන කාලය හෝ ඒවට ඒකට අනුගමනය කරන පිළිවෙල හෝ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. ඒ නිසා එයා දන්නවා මේක කරන්න ඕන විදිය කොහොමද කියලා. ඒ වගේම සේවකයා සම්බන්ධයෙන් තොරතුරු ගන්නවා. පසුව ඊට පස්සේ එයා කරන්නේ ඔබ්සර්ව් කරනවා සේවකයා කොහොමද මේව කරන්න කියලා. ඒ අනුව එයා එක සේවකයාව ඇගීමකට ලක් කරනවා. අනිත් එක තමයි MBO management by objective. MBO පීටර් ඩ්‍රක්ලර් විසින් හඳුන්වා දුන්නේ නියම කරගත් කාල සීමාවක් තුළ ඇගීම කරනවා අරමුණු සහ ඉලක්ක සාකච්ඡාවට. සේවකයාත් එක්කලා සාකච්ඡා කළා තමයි අරමුණු සහ ඉලක්ක සෙට් කරන්නේ. ඒතොර මේ අරමුණු ඉලක්ක සේවකයා සාකච්ඡා කරලා කරාට ඒක සම්බන්ධ වෙන්න ඕන ආයතනයේ ඉලක්ක වලට. අපි තම ආයතනයේ ඉලක්කය තුල තියෙනවා අවුරුද්ද අවසානයේදී ගන්න ඕන ඉලක්ක. ඒ ඉලක්කය ගන්න ඒ අතරමැද කාලයේදී සේවකයාත් එක්කලා එකඟ වෙනවා සමාන මට්ටම් වලින් ගිලා අවසාන ඉලක්කයට එනවාද? ඒතර යම්කිසි කාලයක වැඩි ප්‍රමාණයක් දෙනවා යම්කිසි කාලයක අඩු ප්‍රමාණයක් දෙනවා. ඒ අනුව සේවකයාත් එක්කලා එකඟ වෙන්න පුළුවන් ඒ අදාළ ඉලක්ක. හැබැයි අවසානයේදී ආයතනයේ සකස් කරපු ඉලක්කය එන්න ඕන. සේවකයාට උන ඉලක්කය මේ ලබා දීලා හරියන්නේ නැහැ. ඒතර කාර්යඵල ප්‍රමාණය මත තමයි අවධානය යොමු කරන්නේ. ඒතර මේ කාර්යඵල මැනීම කෙටි කාලයක් තුළ කරනවා. සති දෙකක් මාසයක් වගේ කාලයක් තුළ කර මේකට නිවැරදි කරනවා. අපි බලමු ප්‍රොසීඩර් එක තියෙනවා නේ. ප්‍රධානියා සහ සේවකයා විසින් රැකියා විශ්ලේෂණය අපි කරේ ජොබ් ඇනලිසිස් කියලා. ඒතර ඒකෙදි කරන්න තියෙන දේවල් මොනවද? කරන්න ඕන ප්‍රොසීඩර් එක මොනවද? අවශ්‍ය උපකරණ මේ සියලු දේවල් ඇනලයිස් කරලා බලලා ඉවරලා යම් එක කතාවයකට එනවා සේවකයාත් එක්කලා ඉලක්ක සම්බන්ධයි. නිශ්චිත කාල සීමාවක්. එක සතියක් වෙන්න පුළුවන්, සති දෙකක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්. හැබැයි කෙටි කාල සීමාවක් වෙන්න ඕන. අවුරුද්දකට පස්සේ අපි මේක මනිනවා නම් මේ MBO එකේ වැඩක් වෙන්නේ නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා වැරද සිද්ධ වුණොත් එහෙම අපිට ඉලක්ක අත්පත් කරගන්න බැරි වුණොත් එහෙම සේවකයාව නිවැරදි කරන්න ඕනේ. ඒක වරින් වර සාකච්ඡා කරලා නිවැරදි කරන්න ඕනේ. අනිත් එක තමයි යම්කිසි විදියකින් පරිසර තත්ත්ව වෙනස් වෙලා අපේ ඉලක්ක වලට යන්න බැරි නම් ඒකට අපි ඉලක්ක වුණත් රිවයිස් කරන්න වෙනවා. අපිට ළඟා කරගන්න බැරි ඉලක්කයක් දීලා සේවකයාට ඒක ළඟා කරගන්න කිව්වට සේවකයාට ළඟා කරන්න බෑ. උදාහරණයක් විදිහට මේ ආපු COVID-19 තත්ත්වය නේ. ඒක අපි අනපේක්ෂිත තත්ත්වයක්. ඒ නිසා සියල්ල උඩු යටි කරුණා. ඉතින් ඒ වගේ වෙලාවට සේවකයාට අසාධාරණයක් වෙනවා. අපේ ඉලක්ක අත්පත් කරගත්තේ නැහැ කියලා කිව්වොත්. ඒතර අපි ඉලක්කත් වෙනස් කරන්න ඕන. ඒ අනුව කෙටි කාල සීමාවල් අරගෙන බොහෝ විට මේක සති දෙකක් වගේ තමයි ඊටම සුදුසු කාලය වෙන්නේ. මොකද නැත්තම් ඉවැලුවේට් කරන්නත් ලොකු කාලයක් පිරිවැයක් දරන්න වෙනවා. ඒක දවස ගානේ කරන්න පුළුවන් හොඳයි. නමුත් එහෙම කරන්න බෑ. ඒතර පිරිවැය වැඩි, අදාළ ප්‍රධානියට යොදන්න ඕන කාලය වැඩි. සති දෙකක් වගේ කාලයක් සාධාරණයි. මේ තියෙන්නේ නිශ්චිත කාල සීමාවක් තීරණය කරනවාද එක් කාලයේදී ළඟා කර යුතු නිර්ණයක තීරණය කරයි. මේවා ඔබ්ජෙක්ටිව් ඒවා වෙන්න ඕන. උදාහරණ මාසයකට ණය 10ක් නිදහස් කිරීම. අපතය දැන් ප්‍රොඩක්ෂන් එක ඕගනයිසේෂන් එක නම් වේස්ට් කියන එක 5%කට අඩුවෙන් පවත්වාගෙන යාම. ඒත් මේවා දෙපාර්තමේන්තුවෙන් දෙපාර්තමේන්තුවට වෙනස් වෙනවා. ඒවා ආයතනයේ අරමුණු සමග සමස්ත අරමුණු සමග සම්බන්ධ වෙලා තියෙන්න ඕන. ප්‍රධානියා සේවකයා අතර වරින් වර මාසිකව සතියකට වරක් ළඟා කරගත් අරමුණු සාකච්ඡා කරන අතර ඒවායින් ඩීවියේෂන් එන්න බැරි නම් ඒවා නිවැරදි කරනවා. ඒතර ඒවා කොහොමද නිවැරදි කරන්න කියන එක පුහුණුව හා සංවර්ධනයේදී සාකච්ඡා කරනවා. තීරණය කරගත් කාල සීමාව අවසානයේදී අවසාන අගීම කරනවා. ඒතර අපි හිතමු අවුරුද්දක කාල සීමාවකට තමයි තීරණය කරගන්නේ. ඒ අතර මාසින් මාසයේ සතියෙන් සතිය හෝ සති දෙකෙන් දෙක මේ ඉවැලුවේට් කර බලනවා
ඉලක්කයට එනවාද කියලා. ඒකට අවසානයේදී අවසාන ප්‍රතිඵලය මනිනවා. අවසාන අගීම ප්‍රධානය හා සේවකයා විසින් සාකච්ඡා කරන ලබන අතර ඉටු කරගත යුතු අරමුණු සහ ඉටු කරගත් ප්‍රමාණය අතර විශාල පරතරයක් ඇතිවෙනවා. ඊළඟ කාල සීමාව සඳහා නව උපක්‍රම අරමුණු ඉටු කර ගැනීමට යොදයි. ඒකට ලොකු ගැප් එකක් තියෙන බෑ. ඕනම එකක් මැන්නම 10%ක් 15ක් තමයි accepted level එක deviate වෙන්න පුළුවන්. 50%ක් 60ක් 70ක් deviate වෙලා තියෙනවා නම් අපේ ඉලක්ක කරගත් අරමුණෙන් ඒ කියන්නේ අපේ strategies වැරදි. එක්ක අපේ environment එක අපේ උපක්‍රම මේ අරමුණු අත්පත් කරගන්න උදව් වෙන්නේ නැහැ. right? කාරණා දෙකක් වෙන්න පුළුවන්. එක්ක දැන් මේ COVID-19 මේ තත්ත්වය නිසා සම්පූර්ණයෙන්ම පරිසරය, ආර්ථික පරිසරය, සමාජ දේශපාලන පරිසරය වෙනස් වුණා. ඒ නිසා අපිට මේ ඉලක්ක වලට එන්න බෑ නම් අපි අපේ ඉලක්ක වෙනස් කරන්න ඕන. පරිසර තත්ත්වය යහපත්. අනිකුත් තරඟකාරී ආයතන ඒ ඉලක්ක අත්පත් කර ගන්නවා. නමුත් අපිට බෑ කරන්න. එවනම් අපේ ක්‍රියාපිළිවෙල, අපේ උපාය මාර්ග, අභ්‍යන්තර දුර්වලතා ගොඩක් වැඩි. අපි එනම් ඒක වෙනස් කර ගන්න ඕන. right? නව උපක්‍රම අනුගමනය කරන්න ඕන. වාසි අවාසි අරමුණු වාසියම ඉන්න පුළුවන් දීපාර්ශ්වික සංවේදනය. මොකද කලමනාකරු සහ සේවකයා අතර නිතර අදහස් වූමාව සිද්ධ වෙනවා. ඒතකොට ආපස් සම්බන්ධතා ඇති වෙනවා. සේවකයාව නිවැරදි කරනවා. වෙනස් කරගන්න ඕන තැන් පෙන්නලා දෙනවා. ඒතකොට ඒ දෙන්න අතර හොඳ යහපත් සම්බන්ධතා ඇති වෙනවා. සේවකයා අභිප්‍රේරණය වෙනවා. නිර්මාණශීලී බව විශ්වාසය වැඩි වෙනවා. සමායෝජන, කෝඩිනේෂන් සහ ඇඩ්මිනිස්ට්‍රේෂන් පහසුයි. වෙන්න පුළුවන් අඩුපාඩු අඩුයි. අවාසි සේවකයා ඉහළ දැනුම් මට්ටමක හිටියේ නැත්නම් ඒ දේ කරන්න බෑ. අනිත් එක කළමනාකරු යටත් සේවකයාගෙන් අදහස් ඉවසන පුද්ගලයෙක් වෙනවා. දැන් යටත් සේවකයා අදහස් ඉදිරිපත් කරාම ඒක සංවර්ධනය කරගන්න කළමනාකරු ඒක ඇක්සෙප්ට් කරන්න. මොකද සමහර අය පල්ලෙහා සේවකයන් විසින් ඉදිරිපත් කරන අදහස් පිළිගන්න කැමති නැහැ. ඒ වුණොත් අපේ සමාජය තුළ ගත්තාම ගොඩක් දේවල් සිද්ධ වෙනවානේ. වෙනස් වෙන්නෙම නැහැ. මොන දේ වුණත් ඔහේ ඉන්නවා. ඒ වුණොත් එමෙ ඉතින් ඉවර වෙන්නේ මේ ව්‍යසනයකින් තමයි ඉවර වෙන්නේ. right? සේවක සංඛ්‍යාව වැඩි නම් පාලනය පසුයි. ඒ කියන්නේ හැමතිස්සෙම සේවකයා සහ කළමනාකරු අතර කිට්ටු සබඳතාවයක් තියෙනවා. කිට්ටු සබඳතාවයක්. ඒ සබඳතාවයේ වඩා කිට්ටු වෙන්නේ පාලනය කරන්න එහෙම නැත්නම් තමයි යට තියෙන සේවක සංඛ්‍යාව අඩු වුණොත්. සේවක සංඛ්‍යාව අඩු වුණොත්. සේවක සංඛ්‍යාව වැඩි වුණොත් එimhe ඒක ටිකක් දුරස්ත වෙනවා. ඒතර එහෙම වුණාම අමාරුයි කරන්න. වර්තමාන කාර්ය පිළිබඳ අවධාරණය කරන අතර අනාගත විභවයක් ඇති සේවකයන් හඳුනාගත නොහැක. ඒතර මේකෙදී ගොඩක් වෙලාවට මේ එදා කරන දේවල් කරන්ට් පර්ෆෝමන්ස් විතරයි බලන්නේ. අපේ ඉලක්ක අත්පත් වෙනවද නැද්ද කියන එක තමයි බලන්නේ. ටිකක් අමාරුයි එයාව ඩෙවලොප් කරන. ඒ කියන්නේ අනාගත උසස් කිරීමක් සඳහා, අනාගත විභවයන් සඳහා සේවකයා පුහුණු කිරීමක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ MBO එකේ අරමුණ ඒක නෙමෙයි. MBO එකේ අරමුණ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න. ඊළඟට තවත් අලුත් ක්‍රමයක් තියෙනවා BAS, behaviorally anchored rating scale. චර්යා මත පදනම් වූ නැගීම් දර්ශකය. මේක චර්යාව දැන් මේක ඇත්තටම ගොඩක් වෙලාවට ඔය වාස්තවික නොවන එහෙම නැත්නම් පුද්ගලබද්ධ නිර්ණායක qualitative criteria කියන ඒවා වැඩියෙන් භාවිතා වන රැකියාවල් මනින්න අගය කරන්න පාවිච්චි කරන්න පුළුවන් ඉතාම සුදුසු ක්‍රමයක්. දැන් බැංකුවේ රැකියාවල් ගොඩක් වෙලාවට තියෙන්නේ ප්‍රොඩක්ෂන් යුනිට්ස් වල නෙමෙයි චර්යාමය දේවල් තමයි තියෙන්නේ නේ. මම හිතන්නේ එකම දෙයක් මම දැකලා තියෙනවා වැඩට පැමිණීම කියන එක. රාජකාරියට වාර්තා කිරීම. ඒකෙත් තියෙන්නේ නිතර නිවාඩු ලබා නොගන්නා නමුත් ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. නමුත් ඒකේ කොහිම තැනකවත් නෑ මේ රාජකාරියට 8ට වාර්තා කරනවාද. ඒ වගේ දේවල් සඳහන් වෙන්නේ නෑ. මොකද 8ට රාජකාරියට වාර්තා කරනවායි කියලා කියනවා නම් ඒක ඇටෙන්ඩන්ස් රෙජිස්ටරයෙන් බලා ගන්න පුළුවන්. කී දවසක් මාසය ඇතුළත 8ට රාජකාරියට වාර්තා කරලා තියෙනවද? කී දවසක් ඒකෙන් පිට ගිහින් කියනවාද?
පැමිණීම කියන එකෙත් තියෙන්නේ ගොඩක් වෙලාට මම දැකලා තින්නේ වේලාසනින් නිවාඩු අනුමත කරගෙන පැමිණෙනවද එයා නිතර නිවාඩු ගන්නවද ඔය කියන කතන්දර තමයි. ඉතින් ගොඩක් වෙලාට ලියන්නේ పూర్වයෙන් නිවාඩු අනුමත කර නොගත්තත් ඒක සාධාරණ හේතුන් මත කියලා ඒක එහෙම නැති කරලා දානවා. ඉතින් ඒක ආයතනයේ තමයි පාඩුව සිද්ධ වෙන්නේ. කොහොම වුණත් වාස්කමේදී නැත්නම් behavioral anchored rating scale එකේදී අන්නේ කියන දේවල් වාස්තවිකව මනින්න. එහෙම නැත්නම් quantitative method එකක් තමයි භාවිත වෙන්නේ. රැකියාවට අදාළ විවිධ කටයුතු හා චර්යා activities ඒ වගේම behaviors කියන දේවල් හඳුනා ගන්නවා ඉතාම පුළුල් විදියට in a broad way. මෙම කටයුතු සහ චර්යා නිර්වචනය. එතන මේවා නිර්වචනයක define කරන්න ඕන. පැහැදිලිවම එක නිර්වචනය කරන්න ඕන මොකක්ද මේ කියන නිර්ණායකය මගින් අදහස් කරන්න කියලා. මේ වර්ග කිරීමෙන් අනතුරු ඒවා පරිමාණයක සඳහන් කරනවා. එතකොට ඒ ලකුණු සඳහන් වෙනස් කරන්න පුළුවන්. සේවකයාගේ චර්යා මේ විදිහට අදාළ වෙනවා නම් බලලා ඉවරලා ඒකට ලකුණු දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විතර මම අර වාසිය වාසි තියෙනවා. වැරදි අවම කරගන්න පුළුවන්. මොකද යම්කිසි නිර්ණායකයක් ගත්තොත් ඒකේ විවිධ අවස්ථා තියෙන්න පුළුවන්. අපි ගත්තොත් සහයෝගය. හරි. සහයෝගය කියන එක විවිධ අවස්ථාවන් තියෙන්න පුළුවන්. දැන් සමහර අය සහයෝගය දෙනවා රාජකාරියට ආපු වෙලාවෙදී විතර සහයෝගය දෙනවා. ඒ කාලය තුලදී දෙනවා. හරි. එතකොට යම්කිසි හදිසි අවස්ථාවක් આવොත් වීකෙන්ඩ් එකක් හදිසියෙ මොන හරි එකක් කළා එන්න කිව්වොත් එහෙම සමහර අය එන්නේ නැහැ. ඒතර ඒ වගේ එන අය ඉන්නවා. නොයන අය ඉන්නවා. ඒ වගේ වෙනස් වෙන අය ඉන්නවා. ඒ සහයෝගය කියන එකේ එක්ස්ටෙන්ට් එක ඒකේ ප්‍රමාණය වෙනස්. දැන් රාජකාරී මම ඊළඟට අරන් තියෙන උදාහරණයක් ගත්තොත් ඒකට ගන්න පුළුවන්. වැඩ සැලසුම් ප්ලෑනින් වැඩ සැලසුම් කිරීම තමන්ගේ වැඩ සැලසුම් කරගන්න කරා ඉටු කරන හරි. මේකද කරන්නේ සැලසුම් කරන ලද වැඩ නියමිත කාලයේදී නිම කිරීම. ඒ තමයි නිර්වචනය කරන්නේ. එතකොට මේකේ අවස්ථා 7ක් අඳුනගෙන තියෙනවා. එකක් තමයි ඉතා හදිසි අනපේක්ෂිත වැඩ සමග වුවද. දැන් ආයතනයකට unexpected වැඩ එන්න පුළුවන් විවිධ හේතු නිසා. එතකොට ඒවා මේ වෙනකොට සේවකයන්ට බෙදලා නැහැ අලුත් දේවල්. හරි. අලුත් දේවල්. උදාහරණයක් විදිහට දැන් ඔය මොරටෝරියම් එක ආවා. එතකොට ඒක අලුත් දෙයක්. එතකොට ඒවා තොරතුරු එකතු කරන්න යමයා සේවකයන්ට බෙදන්න වෙනවා. ඊළඟට දැන් ඔය කොවිඩ් කේස් එක නිසා අමතර රජයේ දීමනාවල් බැංකුව හරහා ගෙව්වා. රයිට්. දීමනාවල් බැංකුව හරහා ගෙව්වා. ඒතර ඒවා මේ එදිනෙදා රාජකාරී වලට අමතරව සේවකයන් වෙත වැටෙන දේවල්. ඒතර ඒවා හොඳින් කරන අයත් ඉන්නවා. ඒවා හොඳින් නොකරන අයත් ඉන්නවා. ප්‍රශ්න තියෙන අයත් ඉන්නවා. වගේ හදිසි අනපේක්ෂිත වැඩ වැටෙනවා. ඒතර අනපේක්ෂිත වැඩත් කරනවා මෙයා. අනිත් අයටත් උදව් කරනවා. තමන්ගේ වැඩත් නියමිත කාලයට කරනවා. එහෙම සේවකයෝ ඉන්නවනේ ආයතනවලනේ. හදිසි වැඩක් කළමනාකරු පවරන ඕනෑම හදිසි වැඩක් කරනවා. ඒ වගේම එයාට පුළුවන් අනිත් අයට උදව් කරන්නත් වෙලාව තියෙනවා. එයා එයාගේ වැඩත් වෙලාවට කරනවා. එතකොට එයා ඉහළම මට්ටමේ කාර්යඵල සාධනයක් ආයතනයට දක්වනවා. අපි ඒකට ලකුණු 7ක් දෙනවා. ඊළඟ තව එක්කෙනෙක් ඉන්නවා. එයා අර හදිසි අනපේක්ෂිත වැඩ එයා කරන්නේ නැහැ. එයාට කරන්න බෑ ඒක. ඒතර එයා කරන්නේ අනිත් අයට උදව් කරනවා. තමන්ගේ වැඩ වෙලාවට කරනවා. තමන්ගේ වැඩ වෙලාවට කරනවා අනිත් අයට උදව් කරනවා. ඒතර එයාගෙන් එකක් හැලෙනවා. මොකද්ද? හදිසි අනපේක්ෂිත වැඩ කරන එක හැලෙනවා. ඒතර අපි එයාට ලකුණු 6ක් දෙනවා. ඒතර ඊළඟ එක්කෙනෙක් ඉන්නවා. එයා උපදෙස් ගන්නේ නැහැ. එයාගේ වැඩ සැලසුම් කරගෙන නියමිත වෙලාවට කරනවා. හරි. එයාට අනපේක්ෂිත වැඩ කරන්නත් බෑ. එයා අනිත් අයට උදව් වෙන්නෙත් නැහැ. ඒතර එයාට ලකුණු 5යි. ඒ වගේ අයත් ඉන්නවා. ඒතර තව එක්කෙනෙක් ඉන්නවා. එයාට උපදෙස් ගන්න ඕන. හැබැයි එයා නියමිත වෙලාවට වැඩ ටික සැලසුම් කරනවා. ඒතර එයාගෙන් එක ගුණාංගයක් නැහැ. එයාගේ උපදෙස් ගන්න නැතුව වැඩ සැලසුම් කරගෙන කරන එක නෙමෙයි. ඒකට මැනේජර් එකෙන් නිතර අහහ කරනවා. ඒතර එයාට ලකුණු 4ක් දීලා තියෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා සැලසුම් කරන ලද වැඩ වල අතපසුවීම් තියෙනවා. ඒතර එයා ලකුණු 3යි.
වැඩ සැලසුම් කළාද නිම කිරීමට අතිකාල අයදුම් කරනවා සමහර අය. ඒ අතිපකාල කරලා හරි වැඩේ කරනවා. ඒතර යාර ලකුණු දෙකයි. අනිත් එක්කෙනෙක් ඉන්නවා යාට හැම දෙයකටම උපදෙස් ඉල්ලනවා, වැඩත් අතපසු වීම තියෙනවා, වෙලාවට වැඩ කරන්නේ නැති යාට ලකුණු එකයි. අපිට අඳුරගන්න පුළුවන් මේ වැඩ සැලසුම් කිරීම කියන ක්‍රියාදාමය තුළ පුද්ගලයෝ 7 දෙනෙක්. හරිද? ඒතර මේක වාස්තවිකව බලලා ඒගොල්ලන්ට ඒ චර්යාවට ලකුණු දීලා තියෙනවා. දැන් මේක පහසුවෙන් අපිට කරන්න පුළුවන්. ඒතර ඒක අනික අපිට මොනවාද? සිද්ධිමය කරුණු උඩ තව කෙනෙක්ට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ලකුණු 7ක් දුන්නා නම් ඒ පුද්ගලයාට ඇයි ලකුණු 7ක් දුන්නේ කියලා. දැන් අපි හිතමු අනපේක්ෂිත වැඩ. ඒතර කළමනාකරට සටහනක් තියාගන්න පුළුවන් අනපේක්ෂිත වැඩේ මොකද්ද? ඒක ඉටු කරපු සේවකයා කවුද? ඒක කරපු කාලය මොකද්ද කියන එක සම්බන්ධනේ. ඒක යම් කිසි පුද්ගලයෙක්ට ඒ අනපේක්ෂිත වැඩේ පැවරුවා නම් එයා ඒක හොඳට ඉටු කරා නම් ඒතර එයා අනිත්‍යයට උදව් කරා නම් තමන්ගේ වැඩේත් වෙලාවට කරා නම් ඒව පිළිබඳ සටහන් පවත්වා ගන්න පුළුවන්. මේවා ඕනම අවස්ථාවකදී ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වාස්තවික දේවල්. මේ සියලු දේවල් ඔබ්ජෙක්ටිව් දේවල්, සබ්ජෙක්ටිව් දේවල් නෙමෙයි. දැන් මේ කරුණු හදම අපිට පුළුවන්. ඒක ඒ අනුව එයාට ලකුණු දෙන්න පුළුවන්. ඒතර පුද්ගලයෝ 7 දෙනෙක් එකම කරුණු සම්බන්ධයෙන් අයිඩෙන්ටිෆයි කරගෙන ලකුණු දෙනවා. ඒතර අනිකුත් නිර්ණායකත් මේ එකක්. දැන් සහයෝගය අපිට මේ විදිහට ඩිෆයින් කරන්න පුළුවන්. හරි? ඊළඟට පංචුවැලිටි. නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීම. අපිට මේ විදිහට ඩිෆයින් කරන්න පුළුවන්. right? ඒ ඩිෆයින් කරලා ඒගොල්ලන්ට ලකුණු දීලා අවසාන ගේමේදී ලකුණු ටික එකතු කරලා පුද්ගලයාව අවසාන ගේමට ලක් කළා ඒ අදාළ ඊළඟ කාර්යයන් ටිකට භාවිත කරන්න පුළුවන්. පැහැදිලිද? මේක තමයි අලුත්ම භාවිතා කරන්න පුළුවන් ක්‍රමය. යම්කිසි පුද්ගලයෙක්ගේ කාර්යඵල ඇගයීම ඔබ්ජෙක්ටිව්ලි වාස්තවිකව කරන්න. ඒතර මේකෙදී කාටවත් ලකුණු දීපු එක පිළිබඳව ප්‍රශ්න කරන්න බෑ. මොකද මේවා සිද්ධිමය කරුණු පදනම් කරගෙන ඒක ඔප්පු කරන්න පුළුවන් දෙයක් නිසා. මේ ටික බලා ගන්න. මේක කෙටි ප්‍රශ්න වලට වරින් වර අහලා තියෙනවා. ඒතර දැන් මෙහෙම සේවකයන් පුහුණු මේ කාර්යඵල සාධනය හොඳින් පෙන්වන්නේ නැත්නම් අපිට මේ සේවකයන්ව ඊළඟට පුහුණු කිරීම වලට භාජනය කරන්න වෙනවා. දැන් අපි සේවකයෝ බඳවා ගත්තා. සේවකයන්ගේ කාර්යඵල සාධනය වෙන්න ඒ අනුව සේවකයන්ගේ උසස් කිරීම, මාරු කිරීම ඒ වගේ දේවල් කරනවා. ඒ වගේම සේවකයන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනාගෙන සේවකයාව සංවර්ධනය කරන්න මේ දැනට තියෙන පුහුණු තැනට තියෙන කරන රාජකාරිය හොඳින් කරන්න. සේවකයාවට දැනුම ලබා දෙන ක්‍රියාවලිය තමයි පුහුණුව හා සංවර්ධනය කියන්නේ. සංවිධානයක අරමුණු ඉෂ්ට කරගන්න සේවකයාගේ චර්යාව අභිප්‍රේරණය වෙනස් කිරීමේ ක්‍රියාවලියක් තමයි පුහුණුව හා සංවර්ධනය. අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ පුහුණුව හා සංවර්ධනයේ අපේ ඉලක්කගත අරමුණු උපාය මාර්ගික සැලැස්මෙන් සකස් කරපු අරමුණු ඉටු කර ගැනීම සඳහා මේ සේවකයාව යොමු කිරීම. මේකේ රැකියාව සම්බන්ධ දැනුම ලබා දෙනවා. ඒකට ඕන කුසලතා, ඒතර knowledge, skill, attitude කියන අංශ තුනේ knowledge දැනුම, කුසලතාවය skill, behavior එක attitude. ඔය තුනම යහපත් වුණොත් තමයි සේවකයාගෙන් බලාපොරොත්තු වන කාර්යඵල ප්‍රමාණය ආයතන ලැබෙන්නේ. සේවකයාගේ දැනුම හොඳටම තියෙනවා. සේවකයාගේ ස්කිල්ස් උත් හොඳටම තියෙනවා. සේවකයාගේ ඇටිටියුඩ් එකේ ප්‍රශ්න තියෙනවා නම් අදාළ බලාපොරොත්තු වන කාර්යඵල ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. හරි? සමහර සේවකයන්ට දැනුම තිබ්බට වැඩක් නැහැ ස්කිල් එක නැත්තම්. ඒතර ඔය අලුත්ම කළමනාකරන සංකල්පය අනුව 4H H4 මැනේජ් කරන්න ඕන. හරි? H4 කියලා අදහස් කරන්නේ මෙන්න මේක.
එක H එකක් තමයි head. එක H head. අනිත් එක heart. hand. health. health. හිස හදවත අත සෞඛ්‍ය. සේවකයෙක්ගේ මේ කරුණු හතර මානව සම්පත් කළමනාකරු විසින් කළමනාකරණය කරන්න ඕන. හිස කියන එකෙන් අදහස් කරන්නේ දැනුම. අපි ඔන්න කියපු knowledge කියන එක තමයි හිස කියන එකෙන් අදහස් කරන්නේ. heart කියන එකෙන් අදහස් කරන්නේ compassion. සේවකයා සම්බන්ධයෙන් දරන සුවදශීලී බව, මිත්‍රශීලී බව. right? සේවකයෙක්ව සතුරෙක් විදියට සලකන්නේ නැතුව හදවතින්ම සේවකයාත් එක්ක එකට ඉන්නවා කියන එක. hand කියන එකෙන් සලකන්නේ skill එක. skill එක. ඔළුව දැනුම නෙමෙයි මේ අතපය යන්ත්‍ර හසුරවන්න පුළුවන්කම මේ දෑත දෙපය කටයුතු කරන ආකාරය ස්කිල් එක. health කියන එකෙන් අදහස් කරන්නේ සේවකයාගේ සෞඛ්‍යය. සේවකයාගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ආයතනයට ලොකු වගකීමක් තියෙනවා. එහෙම සෞඛ්‍ය සම්පන්න සේවකයෙක් ඉතාම ඉහළ කුසලතාවයන් ස්කිල් එක තියෙන සේවකයෙක් සහ යහපත් සබඳතා පවත්වන ආට් එක හොඳ නම් යහපත් සබඳතා පවත්වන දැනුම තියෙන සේවකයෙක් ආයතනයට සම්පතක් වෙනවා. ඒතර අපි පුහුණුව හා සංවර්ධනයේදී මෙන්න මේ රැකියා සම්බන්ධ දැනුම ලබා දීමෙන් යාගේ හෙඩ් කියන එක වර්ධනය කරනවා. කුසලතා ලබා දීමෙන් හෑන්ඩ් කියන එක වර්ධනය කරනවා. ආකල්ප යහපත් ආකල්ප ජනිත කිරීමෙන් හාට් කියන එක වර්ධනය කරනවා. කරුණු තුනක් වර්ධනය කරනවා පුහුණුව හා සංවර්ධනයෙන් කළමනාකරණය කරනවා. හෙල්ත් කියන එක වෙනම එකක්. එතකොට අපිට සෞඛ්‍ය සම්පන්න බව ලබා දෙන්න අපිට කරන්න පුළුවන් දේ තමයි සමහරවිට සෞඛ්‍ය සායන පැවැත්වීම වගේ දේවල්. ඊළඟට සේවකයාගේ ආරක්ෂාව ඒවා අපි කතා කරනවා ඉස්සරහට. ඊළඟට සේවකයාට යම්කිසි ගැටලුවක් ආවම ඔහුට සහයක් ලබා දෙනවා මේ සෞඛ්‍ය පහසුකම් ලබා දීලා. මෙඩිකල් ෆැසිලිටිස් දීලා. right? ඒ අනුව අපි සේවකයාගේ හෙල්ත් කියන පැත්ත කායික හා මානසික සෞඛ්‍ය කළමනාකරණය කරනවා. මෙතනදී අපි කළමනාකරණය කරන්නේ එහෙම නැත්නම් අපි ලබා සලකන්නේ එයාගේ knowledge එක, එයාගේ skill එක, එයාගේ attitudes යහපත් ආකාරයට වර්ධනය කරන. ඒතර head, hand, heart කියන තුන තමයි මෙතනදී අපි සලකන්නේ. පුහුණුව හා සංවර්ධනය මගින් ආයතනයේ ඉහත කරුණු සපුරා ගැනීම සේවකයාගෙන් අපේක්ෂා කරන අතර එතකොට සේවකයාගේ දැනුම රැකියාව සම්බන්ධයෙන් දැනුම දියුණු කරගන්න ඕන කියන අපේක්ෂාව සේවකයා තුළ තියෙන්න ඕන ආයතනයේ පහසුකම් සලසන්න ඕන. සේවකයාගේ රැකියාවට අදාළ වෙන ස්කිල් එක දියුණු කරගන්න ඕන කියන හැඟීම සේවකයා තුළ තියෙන්න ඕන ආයතනයේ අවශ්‍ය පහසුකම් සපයන්න ඕන. අදාළ රැකියාවට අදාළ වන සාමාන්‍යයෙන් යහපත් ආකල්ප විශේෂයෙන්ම සේවා සපයන ආයතනවල යහපත් ආකල්ප දියුණු කරගන්න ඕන. ඒකට අදාළ පරිසරය ආයතනය ගොඩනගා ගන්න ඕන. මෙහෙම වුණොත් එම්ප්ලොයි පර්ෆෝමන්ස් සාධකයක් වෙනවා සේවකයාගේ හැකියාව සහ අභිප්‍රේරණය වැඩි වෙන්න. ඒතොර මේ කරුණු තුනම බලපානවා සේවකයාගේ කොම්පිටන්සි එකත් මෝටිවේෂන් එකත් වැඩි වෙන්න. ආකල්ප කියන එක මූලිකවම හේතු වෙනවා සේවකයාගේ අභිප්‍රේරණය වැඩි වෙන්න. දැනුම සහ කුසලතා හේතු වෙනවා සේවකයාගේ කොම්පිටන්සි කියන එක, හැකියාව කියන එක ඉහළ යන්න. සේවකයාගේ කොම්පිටන්සි එකත් සේවකයාගේ අභිප්‍රේරණයත් සේවක අභිප්‍රේරණයත් ඉහළ නැංගුණාම
ඒක සේවකයාගේ කාර්යඵල ඉහළ යන්න උදව් වෙනවා. අපි සාමාන්‍යයෙන් ගත්තොත් සේවකයාගේ කාර්යඵල employee performance කාර්යඵල හැකියාව සහ අභිප්‍රේරණයේ ගුණිතයක් විදිහට ගන්න පුළුවන්. එතකොට මේ හැකියාව competency කියන්නේ දැනුමත් කුසලතාවයන් දෙකේ එකතුවක්. motivation යහපත් මානසික සබඳතා නිසා යහපත් චර්යාමය සබඳතා නිසා ඇති වෙන දෙයක් තමයි අභිප්‍රේරණය. මේ හැකියාවත් අභිප්‍රේරණයට හේතු වෙනවා. මට හැකියාව තියෙනවා නම් මට දැනුම තියෙනවා නම් ඒකත් එක්තරා විදිහක අභිමානයක් ඇති වෙනවා මන් තුල. ඒක මගේ අභිප්‍රේරණයට හේතු වෙනවා. ඒතර මේක හරියටම බෙදලා වෙන් කරන්න බෑ මේ හේතුව මේකටයි මේ හේතුව මේකටයි කියලා. මේ කරුණු දෙක මූලිකවම හේතුවක් වෙනවා සේවකයාගේ කාර්යඵල වැඩි වෙන්න. හැකියාව වැඩි වුණොත් කාර්යඵල වැඩි වෙනවා මේ දෙකේ ගුණයක් නිසා. දැන් බැරි වෙලාවත් හැකියාව වැඩි වෙලා සේවකයාගේ අභිප්‍රේරණය පල්ලයට බැස්සොත් මේ දෙකේ ගුණය අඩු වෙනවානේ. ගුණය අඩු වෙනවා. හැකියාව අභිප්‍රේරණය දෙකම අඩු වුණොත් එහෙම ගුණය තවත් අඩු වෙනවා. දැන් ඔයගලන්ට ඉලක්කන්ටයක් දාලා ඕන කරලා බලන්න පුළුවන්. right? සේවකයෙක්ගේ මෙන්න මේ කරුණු දෙක හැකියාවත් අභිප්‍රේරණයත් ඉහළ නැංවීම තමයි පුහුණුව හා සංවර්ධනයෙන් කරන්න ඕන. පැහැදිලිද? ඔතන ඒක හේතුවක් වෙනවා. එතන ඒක ෆන්ක්ෂන් එකක්. ඔය අපි සූත්‍ර ගත්තාම ෆන්ක්ෂන් එකක් වෙනවා මේ දෙකේ ගුණිතය. පුහුණුව හා සංවර්ධන වගේ සේවක හැකියාව වෙන අභිප්‍රේරණය නැංවීම ඊට සූත්‍ර වගේ පෙන්වන්නේ. right? සේවක හැකියාව වැඩි කිරීමට ඍජුව බලපාන අතර අභිප්‍රේරණය කරේ වක්‍රව බලපායි. සේවකයාගේ හැකියාව වැඩි වීම නිසා ආත්ම අභිමානය මම අර ඉස්සෙල්ලා කිව්වේ මගේ කොම්පිටන්ස් එක ඉහළ යනකොට මට මගේ මේ මගේ ආත්ම අභිමානය right? විශ්වාසය ඒවා ඉහළ යනවා. මට යමක් කරන්න පුළුවන් කියන එක. ඒතර ඒ අනුව මගේ අභිප්‍රේරණයත් ඉහළ යනවා. පුහුණුව සංවර්ධනයේ සේවකයන්ගේ හැකියාව ඍජුවම වැඩි වෙනවා. අභිප්‍රේරණය වක්‍රාකාරයෙන් වැඩි වෙනවා. ඒතර ගොඩක් වෙලාවට අපි පුහුණුව සංවර්ධනයේදී ඇටිටියුඩ් සම්බන්ධ දේවල් වලට වඩා අර ස්කිල් සහ නොලෙජ් සම්බන්ධ දේවල් තමයි දෙන්නේ. නමුත් ඇත්තටම ඇටිටියුඩ් සම්බන්ධ පුහුණුව දෙනවා නම් අභිප්‍රේරණයට ඒක අභිප්‍රේරණයට ඍජුවම බලපානවා. ඇටිටියුඩ්ස් වෙනස් කරන පුහුණුවීම් දෙනවා නම් මේ දෙකේ ගුණිතය හේතු වෙනවා කාර්යඵල ඉහළ යන්න. සේවකයන්ට දැනුම කුසලතා ආකල්ප ලබා දීමේ වැඩසටහන පුහුණුව වන අතර එසේ පුහුණුවෙන් පසු සේවකයා තුළ ඇති වෙන ප්‍රගතිය සංවර්ධනය. පුහුණුව සංවර්ධනය අපිට එහෙම අඳුන ගන්න පුළුවන්. ඒතර මේක දැනුම ලබා දීම පුහුණුව එකකින් ඇති වෙන ප්‍රගතිය සංවර්ධනය කියලා. ඒ වගේම තමයි වර්තමාන රැකියාව කරන්න අවශ්‍ය දැනුම කුසලතා ආකල්ප ලබා දීම පුහුණුව කියලා කියනවා. දැනට කරගෙන යන දේ කරන්න හොඳින් කරන්න ලබා දෙන දැනුම ලබා දෙන ආකල්ප ලබා දෙන කුසලතා පුහුණුව කියලා කියන්න පුළුවන්. සහ අනාගතයේදී ඇති වෙන්න පුළුවන් විභව රැකියාව අවස්ථාවන් job opportunities. කියන්නේ ඉහළ තනතුරු උසස් වීම සඳහා අනිපැත්ත කියන උසස් වීමක් සඳහා උසස් කිරීමක් සඳහා සේවකයාව කරන පුහුණුවට අපි කියනවා සංවර්ධනය කියලා. අනාගත රැකියාව අවස්ථාව සඳහා සේවකයන් සූදානම් කරවීම හෝ කිරීම සංවර්ධනය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. සේවකයන් ඌන කාර්යඵල. ඒතකොට ඒගොල්ලන්ගේ performance level එක අඩු වුණාම ඒක හේතුවක් වෙනවා පුහුණුව හා සංවර්ධනය. අපි කාර්යඵල සාධනයේදී කාර්යඵල ප්‍රමාණය මනිනවා යම් සේවකයෙක්ගේ. එතකොට අපේ අපේක්ෂා කරන ඉලක්කගත කාර්යඵල ප්‍රමාණය දෙන්නේ නැත්නම් යම් සේවකයෙක්
ඒක එක හේතුවක් වෙන්න පුළුවන් සේවකයාගේ පුහුණුව හා සංවර්ධනයේ අඩුපාඩුවක්. එයාට දැනුම නැහැ ඒක කරන්න. එක්කෝ එයාට යහපත් ආකල්ප නැහැ. එහෙම නැත්නම් එයාට අවශ්‍ය කුසලතාවය නැහැ ඒක කරන්න. ඒක සූත්‍රයක් විදිහට දැක්කොත් එහෙම අවශ්‍යතාවය වෙන්නේ අපේක්ෂිත ප්‍රතිඵල විශාලයි සත්‍ය ප්‍රතිඵලවලට වඩා. සත්‍ය ප්‍රතිඵල අඩුයි. සේවකයා පෙන්වන ප්‍රතිඵලය අඩුයි. මොකද අපේක්ෂිත ප්‍රතිඵලය ඊට වඩා ගොඩක් ලොකු ඒ වුණා. එතකොට ඒක අපි බැලන්ස් කරන්න ඕන පුහුණුවේ හා සංවර්ධනයේ. මේ අවශ්‍යතාවය පුහුණුව හා සංවර්ධනය අවශ්‍ය වෙන්නේ මොකකටද? ටෙක්නොලොජි වෙනස් වෙනවා. දැන් එක්සැම්පල් එකක් තමයි දැන් බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ ටෙක්නොලොජි නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඉස්සර මැනුවල් බැංකින් කරවා ඊළඟට කම්පියුටරයිස් බැංකින් අද වෙනකොට ඩිජිටල් බැංකින්. නේ? ඩිජිටල් බැංකින් කරනකොට ඉස්සරද වෙච්ච ස්කිල්ස් නෙමෙයි අද දැනුම නෙමෙයි අද සේවකයෙක්ගේ සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. තාක්ෂණය වෙනස් වෙනවා. තාක්ෂණය වෙනස් වෙනකොට ඒ අලුත් සේවකයන් තුළ ඒ තාක්ෂණය පිළිබඳ දැනුම ලබා දෙන්න ඕන. ඒක කරන්න වෙන්නේ පුහුණුව හා සංවර්ධනය. ඒ වගේම සේවකයෝ උසස් කරාම මාරු කිරීම අවුරුදු සේවකයෙක් ගත්තාම ඒගොල්ලන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න ඕන. යම් තැනකට මාරු කරොත් ඒ මාරු කරපු තැන රාජකාරී කරන්න පුහුණුවක් දෙන්න වෙනවා. සේවකයෙක්ව උසස් කරාම ඒ ඉහළ තනතුරේ රාජකාරී කරන්න දෙන්න. ඒතර අලුත් සේවකයෙක් බඳව ගත්තාම එයාට ඒ රැකියාවට අදාළ පුහුණුව ලබා දෙන්න වෙනවා. ඒතර පුහුණුව සංවර්ධනය මගින් වෙන්න පුළුවන් වැරදි අවම වෙනවා. වැරදි අවම වෙනවා කියන්නේ ඵලදායීතාව ඉහළ යනවා නේ. ඵලදායීතාව කාර්යක්ෂමතාව ඉහළ යනවා. එතකොට ඒකෙන් ආයම අනිත් පැත්තට මොකද්ද කියන්න පුළුවන් ඉන්නේ? නාස්තිය අපතය අඩු වෙනවා. එහෙනම් සේවකයන්ගේ ඵලදායීතාව ලේබර් ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා. ඒතකොට අපි යොදවන එක යෙදවීමක් තමයි ලේබර්. සේවකයෝ තමයි එක යෙදවීම. ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා කියන්නේ ආයතනයේ කාර්යඵල ප්‍රමාණය වැඩි වෙනවා. පිරිවැය අඩු වෙනවා. ඒතර යෙදවීම් වැඩි ප්‍රමාණයක් නිමවුම් වලට පරිවර්තනය වෙලා. නිමවුම් ප්‍රමාණය වැඩි කිරීම, ගුණාත්මක භාවය වැඩි කිරීම, ඵලදායීතාව ඉහළ නැංවීම, right? අපිට පුළුවන් පුහුණුව හා සංවර්ධනය කරන්න. මේ තියෙන්නේ මේ කිසිම එකක් මෙහෙම ඉරක් ගැහුවා වගේ වැඩි වෙන්නේ නැහැ. යම් කිසි කාලයකදී වැඩි වෙලා ආයම අඩු වෙන්න පුළුවන්. ඒතකොට ආයම පුහුණුව හා සංවර්ධනය ලබා දුන්නම ආයෙ මේක වැඩි වෙන්න පුළුවන්. ඒවා මිනිස්සුත් එක්ක කරන දේවල් නේ. ඒතර යන්ත්‍රයක් වගේ එක දිගටම මෙහෙම සරල රේඛාවක් විදියට වැඩි වෙන්නේ නැහැ. right? සරල රේඛාවක් විදියට වැඩි වෙන්නේ නැහැ කාලයත් එක්කලා ඵලදායීතාවය. මේ පුද්ගලයෝ පණ තියෙන සම්පතක් නිසා ඒක කාලයක්දී මොටිවේෂන් එකෙන් වැඩ කරාට යම් කිසි කාලයක් යනකොට විවිධ හේතු නිසා නැවත ඵලදායීතාව බහින්න පුළුවන්. අපිට තියෙන්නේ මේ ඵලදායීතාව පල්ලෙහාට යන එක මෙහෙම පල්ලෙහාට යන එක වළක්වගෙන නැවත මේගොල්ලන්ව ට්‍රේන් කරන්න ඕන, මොටිවේට් කරන්න ඕන. නාස්තිය අඩු වෙනවා, අනතුරු සංඛ්‍යාව අඩු වෙනවා, සුපර්විෂන් එක. ඒතර සේවකයෙක් හොඳින් පුහුණු වෙලා නම්, සේවකයෙක්ගේ හැකියාව වැඩි නම්, කොම්පිටන්සි වැඩි නම්, ඒ සේවකයාගේ ආකල්ප හොඳ නම්, ඒ සේවකයාව ළඟින් ඉඳන් අධීක්ෂණය කරන්න දෙයක් නැහැ නේ. සුපර්වයිස් කරන්න දෙයක් නැහැ. ඒක සේවකයාට තනියෙන් මේ වැඩේ පවරලා ඔහු තුලින් ඉටු කරගන්න පුළුවන් අපිට අදාළ රාජකාරිය. සේවකයා අභිප්‍රේරණය වෙනවා. නව දැනුම අවස්ථාව සලසමින් සේවකයන් පුහුණු කරන විට ඔවුන් තුළ විශ්වාසය, ධෛර්යය, ආයතනයේ ඇති ලැබියාව, කොමිට්මන්ට් වගේ දේවල් වැඩි වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. බලමු දැන් පුහුණු කිරීමේ ක්‍රමවේදයන් මොනවද කියලා. දැන් පුහුණුවෙන් ලැබෙන දේවල් මොනවද? පුහුණුවේදී බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන සම්බන්ධයෙන් කතා කරා. දැන් තියෙන්නේ පුහුණු කිරීමේ ක්‍රම. on the job training. රැකියාව කරන ගමන් කරන පුහුණුව එකක්. සේවකයා අදාළ රැකියාවේ යෙදෙමින් තමයි මේක කරන්නේ. ඒතර ඒකෙදී පුරුදු සේවකයෙක්ව නැත්නම් ප්‍රධානියෙක් විසින් තමයි පුහුණු කර විදිහට එන්නේ.
රැකියාවෙන් බාහිර දෙන පුහුණුවේදී ඇති වෙන අදාළ නොවන බව. දැන් රැකියාවට බාහිරව වෙන තැනගෙන ලෙක්චර් එක විදියට වූ වෙනත් විදියට කරාම ඒ අදාළ බවේ අඩුයි. මේක දැන් රැකියාව කරන ගමන්ම කරන්න පුළුවන් ඉඳ රෙලවන්ස් කියන එක අදාළ බව වැඩි. ඒ වගේම රේන්ෆෝස්මන්ට් දැන් මට දැන් කියා දෙන දේ මට භාවිතා කරන්න පුළුවන් ඒ වෙලේම. ඒතකොට මම රේන්ෆෝස් වෙනවා. මට ඒක හොඳින් කරොත් එimhe මන් තුල යම්කිසි මේ සහනදායී ඒ වගේම මේ අභිමානවත් හැඟීමක් ඇති වෙනවා. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ සතුන් පුහුණු කිරීමේදී භාවිත කරන්නේ ඒක. ප්‍රස්තම්භනය reinforcement. ඒතර මුහුදු සිංහයා අර ඒ අදාළ ක්‍රියාකාරකම කරලා ආවම රයිට් බෝලයක් ඇල්ලුවාම අර මුද්දක් තුලින් පැන්නාම මොන හරි දේ අර මේ එයාගේ කෙයාට ඒක බලා ගන්න එක්කිනා කරන දේ කියන දේ කරලා ආවයින් පස්සේ එයාට මාළුවෙක් දෙනවා. ඒක තුලින් මේ තවත් අභිප්‍රේරණය වෙනවා ඒක නැවත නැවත කරන්න. ඒක තමයි positive reinforcement. ඒක එක්තරා principle එක මූල ධර්මයක් මේ පුහුණුව සඳහා භාවිතා කරන reinforcement, positive reinforcement. ඒ වගේම තමයි negative reinforcement. දැන් ආයතනවල වැරදි කරාම දඬුවම් මාරුවක් ලැබෙනවා ඈත දුෂ්කර පළාතකට. ඒක නෙගටිව් රeinforcement. ඒතකොට සේවකයාට ඒ දඬුවම් මාරුව ඊළඟ වතාවේ ලබා ගන්න එක වළක්වා ගන්න සේවකයාර වැරදි වලින් අයින් වෙලා රාජකාරී කරයි කියන අපේක්ෂාව තියෙනවා. දැන් සතුන්ගෙත් එහෙම දෙනවා. දැන් සිංහය වගේ සතුන්ට කසයකින් ගහනවා ඔය සර්කස් වලදීනේ. ඒතර සිංහයා ඔය සතා කවුරු හරි කසෙන් පහර කන එක කියන නෙගටිව් රeinforcement එක යාට ඒක යහපත් විදිහට බලපාන්නේ. ඒකෙන් වලකින්න ඒක නැවත ලබා නොගන්න අර වැරද්ද කරන එක නැති කරනවා. සේවකයාව මාරු කරාම ඈතකට දඬුවම් මාරුවක් විදිහට එයාට ඒක අපහසුයි, කරදරයි. එයා ඊළඟ වතාවේදී ඒ වගේ වැරද්දක් නොකර ඉන්නවා. මොකද නැවත්තම් ඊළඟ වතාවේදීත් ඒ වගේ දඬුවමක් ලැබෙන නිසා. ඒක නෙගටිව් රeinforcement. සේවකයා යහපත් දෙයක් කරාම එයාට යම් ප්‍රදානයක් දෙන එක positive reinforcement එක. සාපේක්ෂව සරලයි වියදම අඩුයි on the job training එක. අවාසි. මේක පුහුණුවක් නැති එක්කෙනෙක්ට පුහුණුව ලබා දෙන්න යන්ත්‍රවලට හානි වෙන්න පුළුවන්. ඒ වගේ දැන් කරන දේ විතරයි ඊළඟට potential job එකක් කරන්න යට බෑ. අඩු ගුණාත්මක ආවය හැමගෙන් අතෘප්තිමත්. ඒතර පුහුණුව වෙනකම්ම දැන් මේ සේවය කරන ගමන්නේ කරන්නේ සර්විස් ක්වොලිටි එක ගොඩක් අඩුයි. මොකද මේ ට්‍රේනී එම්ප්ලොයි කෙනෙක් නිසා. ඒතර ඒක කස්ටමර්ට ඒක අදාළ වෙන්නේ නැහැ. කස්ටමර්ට අවශ්‍ය තමන්ගේ සේවාව ලබා ගන්න සේවාව ගුණාත්මක භාවයෙන් ගන්නනේ. අතෘප්තිමත් ගනුදෙනු කරුවෝ ඇති වෙන්න පුළුවන්. අවදානම් රාජකාරී සඳහා යොදවන්න බෑ මේ පුහුණු වන සේවකයෝ. එහෙම වුණොත් එම අනතුරු වැඩි වෙලා මේ සේවකයාට හානි වෙන්නත් පුළුවන්. ඒකට ඒක ඊට ආධුනිකත්ව පුහුණුව මේ අලුත් සේවකයන්ට හොඳයි. රැකියාවේ දෙමින් හරි රැකියාවෙන් පරිබාහිරව කරන්න පුළුවන්. කාර්මික ආයතන වගේ දේවල් වල ආයතන වල භාවිත කරන්නේ apprenticeship ආධුනිකත්ව පුහුණුව. දැන් job rotation මෙන්න මේක නිතර කෙටි ප්‍රශ්න වලට අහපු එක තමයි. job rotation උත් ඉතාම හොඳ පුහුණු කිරීමේ ක්‍රමයක්. ඒ වගේම job rotation එකෙන් අපේක්ෂා කරනවා තවත් කාර්යයක්. මොකද්ද? සේවකයන් විසින් කරන වංචා සහගත ක්‍රියාවන් අවිධිමත් ක්‍රියාවන් අනාවරණය කරගන්නත් ජොබ් රොටේෂන් එක පාවිච්චි කරනවා. හොඳට මතක තියාගන්න ජොබ් රොටේෂන් ගැන අහුවොත් එහෙම ඔය කරුණු දෙකම කියන්න ඕනේ. එකක් තමයි සේවකයන් පුහුණු කිරීමේ ක්‍රමවේදයක් විදියට ජොබ් රොටේෂන් භාවිත කරනවා. ඒතර විවිධ රැකියා ශිෂ්ට වලට මාරු කර කර එයාට පුහුණුව ලබා දෙනවා. පුහුණු වීමට ප්‍රමාණවත් කාලයක් දෙනවා. එයා තුළ තියෙන විවිධ හැකියාවකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. විවිධ කාර්යයන් කරන නිසා සේවකයා තුළ ඇති වෙන අර කාංසාව රයිට් ඒවා මේවා මේ අඩු වෙන නිසා සේවකයාගේ අභිප්‍රේරණය ඉහළ යනවා. ඔය ජොබ් රොටේෂන් එකේ එක පැත්තක්. අනිත් පැත්ත තමයි ජොබ් රොටේෂන් එකෙන් ආයතනය බලාපොරොත්තු වෙන එක සේවකයෙක් දිගින් දිගටම එකම රාජකාරිය කරනකොට අවිධිමත් පුරුදු වංචා සහගත දේවල් විශේෂයෙන්ම මුල්‍ය ආයතනවල පුරු වෙන්න පුළුවන්. එයාට අඳුර ගන්න පුළුවන්. ඒත් එයා මේ දේවල් කරන්න උත්සාහ කරනවා.
මේ දේවල් අනාවරණය කරගන්න පුළුවන් පුද්ගලයෙක්ව එක තැනකින් තව තැනකට මාරු කරාම එහෙම දේවල් බැංකුවල වෙලා තියෙනවා කරලා තියෙනවා හොයාගෙනත් තියෙනවා කරපු වැරදි. වෙස්ටිබියල් ට්‍රේනින් ඊළඟ එක ආකෘතිය. ඒතර මේකෙදී කරන්න කෘත්‍රිමව ගොඩනගපු පරිසරයක්, කෘත්‍රිමව සකස් කරපු යන්ත්‍රයක්, හරි? ඒ වගේ එකක ඉඳගෙන අපි ඇත්තටම ඒ අත්දැකීම ලබනවා ඒ වගේ එකක් කරනවා කියලා. අවදානමක් තියෙන දේවල්, right? අවදානම තියෙන යන්ත්‍ර සූත්‍ර, ඒ වගේම මිල අධික රැකියාවන් වලදී පුහුණු කරන්න මේක. මේක මිල අධිකයි. මේක මිල අධිකයි. මිල අධිකයි කියන්නේ මොකද මේකට වෙනම එකක් පරිසරයක් නිර්මාණය කරන්න ඕන. ප්‍රෝග්‍රෑම් ට්‍රේනින් මේක තනියෙන් ඉගෙන ගන්න එක සරල භවයේ සිට සංකීර්ණ බව දක්වා ලබා දෙන පුහුණුවක්, right? මේක ඩිස්ටන්ස් ට්‍රේනින් එකක් වගේ එක්තරා විදියක. ඒතර මේක හැම රාජකාරියකටම යන්ත්‍ර සූත්‍ර සඳහා මේක භාවිත කරන්න බෑ. ඒතර යම් යාන්ත්‍රිකයෙක් මැෂින් ඔපරේටර් කෙනෙක් වගේ කෙනෙක් පුහුණු කරනවා නම් මේ වෙස්ටිබියල් ට්‍රේනින් වගේ එකක් තමයි භාවිත කරන්න පුළුවන් වෙන්නේ. දුර අනෙක්තක ලෙක්චර් මෙතඩ්. කින් ගොඩක් න්‍යායික දැනුම කරේ අවධානය යොමු කරනවා. ඒතකොට මේක එක්තරා විදියක දැනුම ලබා දෙන එකක් විතරයි. දැන් මේකේ ඔයගොල්ලෝ බලන්න ස්කිල් එක ලබා දෙන්නේ දේශ ක්‍රමයෙන් බෑ. ස්කිල් එක ලබා දෙන්න පුළුවන් මෙන්න මේ කියන වෙස්ටිබියල් ට්‍රේනින් කියන එක ස්කිල් එක දිනු කරන. ඒතර මේ අර අපි කියපු කරුණු තුන දැනුම, කුසලතාවය සහ සේවකයාගේ චර්යාව කියන තුන වෙනස් කරන්න මේ විවිධ ට්‍රේනින් මෙතඩ්ස් භාවිත කරන්න ඕන. දැන් අපි සේවකයෙක්ගේ දැනුම වගේම ස්කිල් එක දෙකම ලබා දෙන්න පුළුවන් මේ කියන ආකෘතික පුහුණුව කියන ක්‍රමය මගින්. ජොබ් රොටේෂන් එකනොත් පුළුවන්. ඒතර ඊට අමතරව සේවකයා තැන් තැන් වලට මාරු කර කර එයාගේ විවිධත්වය, එයාගේ varieties ස්කිල් variety කියලා තියෙනවා. අපි අර හැක්මන් ඕල්ඩ්හැම් මොඩල් එකේ සාකච්ඡා කරේ. යම්කිසි කාර්යයක්, රාජකාරියක් තෘප්තිමත් කරන්න භාවිත කරන මොන මානසික ගුණාංග වලට. ඒතර ඒ නිසා සේවකයා තුළ අභිප්‍රේරණයක් තියලා යනවා. ඒතර ජොබ් රොටේෂන් එක තුළින් සේවකයාගේ අභිප්‍රේරණයක් තියලා යනවා. මෙතනක් තියෙනවා. ඒක ස්කිල් එක වැඩි වෙනවා, නොලෙජ් එක වැඩි වෙනවා, එයාගේ මොටිවේෂන් එක ඉහළ යනවා. ඒතර ඒක හොඳ ට්‍රේනින් මෙතඩ් එක තමයි ජොබ් රොටේෂන්. වෙස්ටිබියල් ට්‍රේනින් එකෙන් අපිට පුළුවන් එයාගේ ස්කිල් එක දැනුම ඉහළ නංවන්න. මේ ලෙක්චර් මෙතඩ් වගේ වෙන් පුළුවන් වෙන්නේ නොලෙජ් එක ගැන විතරයි. සිද්ධි අධ්‍යයනය, කේස් ස්ටඩි. මේක ටිකක් ඉහළ මට්ටමක කළමනාකරුවන් ඒ වගේ අයව පුහුණු කරන්න භාවිත කරන්න ඕන. මොකද මේකෙදි නිශ්චිත මේකද ගොඩක් කලාට එයාගේ නොලෙජ් එක තමයි භාවිත කරන්නේ. නොලෙජ් එක දියුණු කරන්න, ගැටලු විසඳන්න, ඒ යම්කිසි සිද්ධියක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කළා ඒක විශ්ලේෂණය කළා ගැටලු විසඳන මේක ගොඩක් කලාට දැනුම භාවිතා කරලා කරන ඒවා. ඒතකොට තීරණ ගැනීමේ හැකියාව, ගැටලු විසඳීමේ හැකියාව වගේ දේවල් තමයි මේකෙන්දී වෙන්නේ. රෝල් ප්ලේයින්. මේකත් එක්තරා විදිහක යම් සිද්ධියක් හැන්ඩල් කරන්න භූමිකා රංගනය. දැන් අපි ලොබි එකේ වෙන්න පුළුවන් සිද්ධියක් නිර්මාණය කරගෙන එතකොට ඒකෙදි කොහොමද හැසිරෙන්නේ ඒ වගේ දේ. ඒතර මේකෙදි ගොඩක් චර්යාමය පැත්ත ගැන තමයි භූමිකා රංගනයේදී සේවකයාගේ චර්යාව බිහේවියර් එක කොයි වගේද වෙන්න ඕන කියන එක. ඒතර මේක චර්යාව මත පදනම් කරගත්තු එක්තරා විදිහක පුහුණු ක්‍රමයක්. සෙන්සිටිවිටි ට්‍රේනින්. ඒක කණ්ඩායම් පුහුණු ක්‍රමයක්. අන්තර් පුද්ගල සබඳතා. හරි අන්තර් පුද්ගල සබඳතා වර්ධනයට උදව් වෙනවා. කණ්ඩායමක් ලෙස රාජ කරන. මේකත් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ඇටිටියුඩ්ස් වෙනස් කරන්න භාවිත කරන ක්‍රමවේදයක්. ඉන් බාස්කට් මෙතඩ්. මේක එක්තරා විදිහක තනතුරක්. අර මේ රෝල් ප්ලේයින් වගේම තමයි මේක චර්යාව මත එමෙත සිද්ධි අධ්‍යයනය වගේ තමයි. මේක තෙන්දී යම්කිසි නිශ්චිත රාජකාරියකට අදාළ සියලු දේවල් දීලා ඉවරලා මේක භාවිතා කළා මේ රාජකාරියේ ගැටලුවක් මොන හරි දෙයක් විසඳන්නේ කොහොමද කියන එක පිළිබඳව කරන පුහුණුවක්.
special practical assignment, management games ගොඩක් වෙලාවට කළමනාකරුවන්ට ලබා දෙන ගැටලු විසඳීමේ අභ්‍යාස. ඒවා අපිට මේ විදිහට වර්ග කරන්න පුළුවන්. පුහුණු කිරීමේ ක්‍රම සේවකයන්ගේ අනුව රැකියාස්තෝ රැකියාවන් පිටත ලෙස පුහුණු අවශ්‍යතා අනුව වර්ග කරන්න පුළුවන්. උදාහරණයක් සේවකයෝ කළමනාකරුවන් පුහුණු කරන්න මේ දේශන රැකියාස්ත මේ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. කළමනාකරුවන් නොවන අයට මේ දේවල් භාවිතා කරන්න පුළුවන්. in basket method, management games එම managers නොවන අයට භාවිතා කරන්න අවශ්‍ය නැහැ. ඒතර ඒ මොකද මේවා කොස්ට් එක යන ඒවා නේ පිරිවැය. අනික මේකේ අදාළතාවය නැති වුණොත් එන්නේ පුහුණුව අදාළ වෙන්නේ නැත්නම් රාජකාරිය තුළ ඒ පුහුණුව අපරාධෙන් නැස්ති වෙනවා. ඒක කොස්ට් එකක් වෙන්නේ. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන පුහුණුව කියන එක ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න ඕන. පුහුණුව වෙනුවෙන් වැය කරපු යම් පිරිවැයක් වැඩි ප්‍රමාණයකින් සේවකයා පිරිවැයට වඩා වැඩි ප්‍රමාණයක් කාර්යඵල විදියට ලබා දෙන්න ඕන පුහුණුවෙන් පස්සේ ආයතනය. එහෙම නැත්නම් training is a cost. Training should not be a cost. Training එක cost එකක් වෙන්න බෑ. Training එක වෙන්න ඕන ආයෝජනය. ආයෝජනයක ස්වභාවය තමයි ආයෝජනය කරයින් පස්සේ කාලයකට පස්සේ ආයෝජනය කරපු මුදලට වඩා වැඩි මුදලක් අපිට ලැබෙනවා. එහෙනම් පුහුණුව ආයෝජනයක් වෙන්නේ පුහුණු කරන්න වැය කරපු පිරිවැයට වඩා වැඩි ප්‍රතිලාභයක් සේවකයා කාලයත් සමග අපිට ලබා දෙන්න ඕන. ආයතනට ලබා දෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒක ආයෝජනයක් වෙන්නේ. ඊළඟට බලන්න රැකියාව on the job off the job විදියට මේ විදියට on the job training එක තමයි එක්තරා විදිහක රැකියාස්ත පුහුණුව ආධුනිකත්ව රැකියා ප්‍රමණය special assignment කියනවා. රැකියාවෙන් පිටත මේ වගේ දේවල් පුහුණු අවශ්‍යතා අනුව දැනුම ලබා දීමට භාවිතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. තීරණ ගැනීමේ හැකියාව මේ අන්තර්පුද්ගල සබඳතා කියන්නේ behavior එකනේ. behavior එක දියුණු කරන්න භාවිතා කරන්න පුළුවන් ඒවා මේ විදිහට අපිට පුහුණු අවශ්‍යතාව අනුව පුහුණු කිරීමේ ක්‍රමවේදයන් සේවකයන්. එතකොට අපිට සුදුසුම පුහුණු ක්‍රමය සේවකයාගේ අවශ්‍යතාවය අනුව තීරණය කරලා කරොත් ඒ සේවකයාගෙන් ලබා ගන්න පුළුවන් කාර්යඵල ප්‍රමාණය ඉහළ මට්ටමකට එනවා. එහෙම නැත්නම් වෙන්නේ මේ පුහුණුව පිරිවැයක් වෙන එක විතරයි. ඒත් මතක තියාගන්න පුහුණුව හා සංවර්ධනය කියන එක සේවකයාට ලබා දෙන්න ඕන නිතරම. එහෙම වුණොත් තමයි ඒ සේවකයාගෙන් අපිට බලාපොරොත්තු වෙන මට්ටමේ කාර්යඵල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒතර මේ පුහුණුව හා සංවර්ධනය තුළින් ඇති වෙන්නේ සේවකයාගේ හැකියාව, දැනුම සහ ආකල්පවල යහපත් වර්ධනයක් ආයතනයේ ඉලක්ක අත්පත් කරගන්න පුළුවන් මට්ටමට සිදුවන වර්ධනයක්. දැන් අපි අදට මෙතනින් නවත්තමු. ඊළඟ සතියේ බලමු තවත් මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවෙන්. මම හිතන්නේ මට ෆීඩ්බැක් එකක් හම්බුණා මේක අප්ලෝඩ් කළා නැහැ කියලා. මම දැම්මම ඒක කරවන්නම්. ඒකට ඔයගොල්ලන්ට මේක බලන්න පුළුවන් නේ. ඔයගොල්ලෝ අවශ්‍ය තැන් වල සටහන් දාගන්න ඇති. අප්ලෝඩ් කරාන් පස්සේ ඔයගොල්ලන්ට ඒක ඊට පස්සේ බලන්න පුළුවන්. හරි. මෙතෙක් කල් කරපු දේවල් පිළිබඳ ගැටලු තියෙනවා නම් මෙතෙක් කල් කරපු දේවල් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් කමෙන්ට්ස් දාන්න බලමු මොනවද තියෙන්නේ. right අප්ලෝඩ් කරන්න. ඒක ගැටලුවක් නේ ගන්න ඕකට. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.